හරි. එහෙනම් පරස් දෙවෙනි ගානයි අපි හදන්නේ ඒකාකාර වූ AB දණ්ඩේ ගුරුත්ව කේන්ද්‍රයේ ජීවේ. තිරසට ඇල්ෆා කෝණයකින් ආනත වූ සුබට තලයක් මත A කෙළවර සිටිනසේය. එහෙනම් මේ වගේ තිරසට ඇල්ෆා ආනත තලයක් ඇඳගත්තා. දණ්ඩේ A කෙළවර මේ වගේ දණ්ඩ තියෙනවා නම් පුතා දණ්ඩේ A කෙළවර ගැටෙනවා ආනත තලෙ. එහි B කෙළවර සුබට සිරස් බිත්තියක මේ වගේ බිත්තියක් තියෙනවා. බිත්තිය තමයි B කෙළවර ගැටලා තියෙන්නේ. සුබට සිරස් බිත්තියකට හේතු වන සේද ඇත. දණ්ඩයේ තිරසට ආනතිය බීටා නම් AG ට GB අනුපාතය. G කියන්නේ ගුරුත්ව කේන්ද්‍රය. දණ්ඩයේ තිරසට ආනතිය බීටා කියලා දීලා තියෙනවා. AG ට GB අනුපාතය හා. ඒතර අපි ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම හොයාගන්න එපා ඉස්සල්ලාම මේ රූපය තුල කොහෙද තියෙන්නේ කියලා. මොකද කරන්නේ? අපි ඉස්සල්ලාම මේ ලක්ෂ්‍යවල ප්‍රතික්‍රියා ලකුණු කරමු. A ලක්ෂයේදී ප්‍රතික්‍රියාව මොකද වෙන්නේ? තලයට ලම්බකව තියෙන. A ලක්ෂයේ ප්‍රතික්‍රියාව ක්‍රියා කරන්නේ තලයට ලම්බකවයි. හරි. ඊළඟ B ලක්ෂයේ ප්‍රතික්‍රියාව ක්‍රියා කරන්නේ කොහොමද? මෙතන මේ ස්පර්ශ ලක්ෂයේදී තලයට ලම්බව. ඔය ඉදිරියට. මේක මම පොඩ්ඩක් උඩට එන්න ඇඳගන්න. හරි. B ලක්ෂයේ ප්‍රතික්‍රියාව බිත්තියට ලම්බකව ක්‍රියා කරනවා. මෙතන තලයට ලම්බව. ඒ ප්‍රතික්‍රියා දෙක හමු වන ලක්ෂය ඔස්සේ තමා මේ දණ්ඩ මත ක්‍රියා කරන තුන්වන බලය ක්‍රියා කරන්න W. W ක්‍රියා කරන්න ඕන උතරින්. මෙතන තමා ගුරුත්ව කේන්ද්‍රය. තේරුණානේ? හරි. ඊට පස්සේ අපි උගන්ලා තියෙනවනේ පුතා මේ අදහස. කිසියම් ආනතලයක තිරසට ආනතිය දුන්නහම අභිලම්බ ප්‍රතික්‍රියාව සිරසට දරන ආනතිය තැල්පවෙනවා කියලා. මේ ආනතිය ඇල්ෆා නම් මේකත් ඇල්ෆා. මේ දෙක සමාන වෙනවා. මොකද දැන් මෙතන අනෝරින ඇල්ෆා මේක ඇල්ෆා වෙනවා මෙතනත් ඇල්ෆා වෙනවා. මතකයිනේ? ආනතලයක තිරසට ආනතිය ඇල්ෆා නම් අභිලම්බ ප්‍රතික්‍රියාව නැත්නම් ඒ තලයට ලම්බක වඳින රේඛාව සිරසට දරන ආනතිය ඇල්ෆා වෙනවා. තලයට ලම්බක වඳින රේඛාව ඔස්සේ අභිලම්බ ප්‍රතික්‍රියාව තියෙන මේක ඇල්ෆා. ඒතර මෙතනත් ඇල්ෆා. මෙතන 90යි. දැන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ AG ට GB අනුපාතය. ඒතර ඔයාලට මොකද්ද මතක් වෙන්නේ? මෙතනත් කෝණය හොයාගන්න පුළුවන්. මෙතන බීටා මෙතන 90 නිසා මෙතන 90 රින බීටා. මේක 90 රින බීටා. දැන් අපිට නිකන් මෙන්න මේ ත්‍රිකෝණයට ACB ත්‍රිකෝණයට කොට් ප්‍රමේය වගේ දාන්න පුළුවන් කියලා ඔයාලට අදහසක් එන්න ඕන. කොට් ප්‍රමේය. AG ට GB අහන්නේ මේක ඇල්ෆා මෙතන 90යි 90 රින බීටා ලස්සනට දාන්න පුළුවන්. එහෙනම් අපි මේක දානවා. m ධන n වාරයක් කොට්ටීට සමානයි m කොට් ඇල්ෆා n කොට් බීටා. හරි. m ධන n වෙනුවට තියෙන්නේ පුතා AG ට GB. සුළු කෝණය 90 රින බීටා. ඊළඟ AG වාරයක් කොට් ඇල්ෆා GB වාරයක් නේ AG වාරයක් කොට් ඇල්ෆා GB වාරයක් කොට් 90 කොට් 90 කියන්නේ බිඳුවයි. එහෙනම් අපිට දැන් සුළු කරගන්න පුළුවන් AG ධන GB කොට් 90 රින ඩීට 90 රින බීටා කියන්නේ tan බීටා AG කොට් ඇල්ෆා. දැන් AG ට GB අනුපාතය අහන්න නිසා AG පද වෙනමයි GB පද වෙනමයි යුක්ත කරලා සුළු කරගත්තා නම් හරි. AG tan බීටා GB tan බීටා. මෙතන එනවා AG කොට් ඇල්ෆා. AG පදේ මෙහාට ගමු. එහෙනම් අපිට ලැබෙනවා GB tan බීටා සමානයි AG වාරයක් වම් පැත්තට අරන් AG එළියට ගත්තොත් කොට් ඇල්ෆා රින tan බීටා කියලා.
දැන් පැහැදිලිව පේනවා අපිට අවසාන උත්තරේ තියෙන්නේ sin a ධන b sec alpha ධන b ට sin alpha sin b. sin cos වලින් ලියාගත්තා නම් හරි. ඊට පෙර අපි AG ට GB අනුපාතය සලකමු. මොකක්ද දෙන්නේ පුතා? tan beta බෙදීම cot alpha රින tan beta. දැන් sin cos වලින් ලියාගමු. tan beta ලියන්න පුළුවන් sin beta බෙදීම cos beta. මෙතන ලියන්න පුළුවන් cos alpha බෙදීම sin alpha tan alpha වෙනවා. මෙතන ආපහු sin beta බෙදීම cos beta. හරි. දැන් අපි පොදු හරය ලබා ගමු හරයට sin beta බෙදීම cos beta. මෙතන පොදු හරය ගත්තොත් මොකක්ද එන්නේ? sin alpha cos beta. පොදු හරය ලබා ගත්තොත් අපිට එනවා මේක මෙහාට වැඩි වෙනවා. cos alpha cos beta ඍණ sin alpha sin beta. හරි. දැන් cos beta කැපිලා යනවා. මේ sin alpha උඩටම එනවා. sin alpha වාරයක් sin beta cos a cos b ඍණ sin a sin b. ඒ කියන්නේ cos a ධන b. cos alpha ධන beta. එහෙනම් දැන් පුතා අපිට අවසානයේ පිළිතුර එනවා sin alpha sin beta එකයට cos කියන්නේ sec sec alpha ධන beta කියලා. විතර අන්තිමට අපිට උත්තරය ලබා ගන්න පුළුවන්. එහෙනම් මේ ලැබෙන්නේ අපිට AG ට GB අනුපාතය. AG ට GB අනුපාතය ලැබෙනවා sin alpha sin beta වාරයක් sec alpha ධන beta කියලා. හරි 61 වෙනි ගාන. අරය A වන ඝන ගෝලයක් තන්තු දෙකක් මගින් P ලක්ෂයෙන් එල්ලා ඇත. ඝන අර්ධ ගෝලයක් තන්තු දෙකක් මගින් P ලක්ෂයෙන් එල්ලා තියෙනවා. අර්ධ ගෝලයක් හරි. එම තන්තු එක එකක් O ලක්ෂයටත් අනික මුහුණත මත Q ලක්ෂයටත් ගැට ගසා ඇත. තන්තු එක් කෙලවරක් ගැට ගහලා තිනවා O ලක්ෂයට. ඕක කියන්නේ ඇත්තම මේකේ අපිට සඳහන් නැති වුණාට අර්ධ ගෝලයේ කේන්ද්‍රය ඝන අර්ධ ගෝලයේ කේන්ද්‍රය. අනිත් කෙලවර ගැට ගහලා තියෙනවා තල මුහුණතේ Q ලක්ෂය. PQ සහ PO පහයි මූල දෙකයි A බෙදීම දෙක යන්න දී ඇතනම් OQ හි තිරසට ආනදී සොයන්න කියලා කියනවා. හරි. අපි අඳගමුකෝ මේ ආකාරයට. මේ වගේ අපිට අර්ධ ගෝලයක් තියෙනවා. ඔය අර්ධ ගෝලය තමයි එල්ලලා තියෙන්නේ. මෙතන අපි O කියලා ගමු. දැයිලට පැහැදිලිව පුතා ආධාරකයේ මත ලක්ෂයකට තමයි තන්තුවේ අනිත් කෙලවර ගැට ගහලා තියෙන්නේ. මෙතනින් මෙහෙම එල්ලන්න බෑනේ මෙහෙම. මේ Q ලක්ෂය මෙතන කියලා අරගෙන අපිට ඔහොම එල්ලුවොත් එහෙම කොහොම තියෙන්නේ නැහැනේ මේක. මොකද අනිවාර්යෙන්ම බල තුන සන්තුලනය වෙන්න ඕනේ. දැන් මේ දෙක හමු වෙන්නේ මේ ලක්ෂය නිසා දණ්ඩේ ගුරුත්ව කේන්ද්‍රය මෙතනින් යන්න ඕනේ. අපි දන්නවනේ සමාවෙන්න අර්ධගෝලයේ ගුරුත්ව කේන්ද්‍රය. අර්ධගෝලයේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ කොහෙද? අපි දන්නවනේ. අර්ධගෝලයේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ මේ සම්මිතික අක්ෂය මත හරය A කියලා දීලා තියෙනවනේ. 8න් 3යි A දුරේ. මේ හරිය තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. ඒතර මෙහෙම තියෙන්න බැහැනේ. එහෙනම් පැහැදිලි අපි Q ලක්ෂය කියලා ගන්න ඕනේ මේ පැත්තේ ලක්ෂය. ඔතන තමයි Q. ඔන්න ඔතන Q ආපුහාම දැන් අපිට මේ දෙන්න සම්බන්ධ කරන්න පුළුවන්. මෙන්න මේ වගේ ලක්ෂයකින් සම්බන්ධ කරලා තියෙනවා. O ලක්ෂයටයි Q ලක්ෂයටයි තන්දුව සම්බන්ධ කරලා ඔන්නෝම සම්බන්ධ කරලා තියෙනවා. හරි. O සහ Q ලක්ෂ වලට සම්බන්ධ කරලා ටක් මෙහාට එන්න අපි ගමු.
ඔන්න නැත්නම් අපිට ඒක රේඛීය වෙන පරිදි ඇඳ ගන්න බැරි වෙනවා. ඒකයි මම සකස් කරගන්න උත්සාහ කරන්නේ. දැන් හරි. මෙතන තමා ගුරුත්ව කේන්ද්‍රය තියෙනවා. මෙතන 90යි. මේ දුර ප්‍රමාණය තමා පුතා 8න් 3යි ඒ වෙන්නේ. පැහැදිලි? ඔක 8න් 3යි ඒ වෙන්නේ. මෙතන ආතති බලය තියෙනවා. මේක තමා අපිට ඔය කියන P ලක්ෂය. P ලක්ෂයකින් සම්බන්ධ කරලා තියෙනවා කියලා කියන්නේ. දැන් අපිට දීලා තියෙනවා මේ ගානේ PQ සහ OP දුර ප්‍රමාණ 5යි මූල 2යි A බෙදීම 2යි කියලා දත්තයක් වශයෙන්. හරි? එතකොට මේ දුර ප්‍රමාණය වෙන්නේ පුතා 5යි මූල 2යි A බෙදීම 2 මේක. මෙතන අපි දන්නවා 8න් 3යි A කියලා. ගැටලුවක් නැහැ. හරි. දැන් ඊළඟට අපි බලාපොරොත්තු වෙන්නේ OQ හි තිරසට ආනතිය. OQ කියන්නේ මේකනේ. මෙයාගේ තිරසට ආනතිය අපිට ලබා දීලා තියෙනවා ඇල්ෆා කියලා. මම මෙතනින් සඳහන් කරගන්න. මෙයාගේ තිරසට ආනතිය ඇල්ෆා කියලා දීලා තියෙනවා. තේරුණාද? හරි. එතකොට මෙයාගේ තිරසට ආනතිය ඇල්ෆා නම් අපිට මෙතනොත් ඔය ඇල්ෆා සඳහන් කරගන්න පුළුවන්. මෙතන ඇල්ෆා වුණොත් මොකද වෙන්නේ? මෙතන ඇල්ෆා වුණොත් මේක 90යිනේ. ඒතර මේට කියනවා 90 රින ඇල්ෆා කියලා. මෙන්න මේ කෝණේ අපිට එනවා 90 රින ඇල්ෆා කියලා. හරි. ඔය කෝණේ අපිට ලියා ගන්න පුළුවන් 90 රින ඇල්ෆා කියලා. තිරසට ආනතිය තමයි මම ඇල්ෆා කියලා ගත්තේ. පැහැදිලි? හරි. දැන් ඊළඟට මෙන්න මේ දෙන්න දිගින් සමානයිනේ. ඒතර ඔය ත්‍රිකෝණේ මම ඇඳ ගන්න උත්සාහ කරනවා මෙන්න මේ විදිහට. මේ දෙන්න දිගින් සමානයි කියන්නේ මේ කෝණ දෙක සමානයි. මේ කෝණ දෙක සමානයි. θ. දෙකම θ වෙන්න එපා. ඒතර මේ විදිහට ඔය ත්‍රිකෝණය ඇඳගත්තොත් POQ පස්සේ අපිට අවශ්‍ය වුණා. මේක θ කියලා ගන්න. දැන් මේ දුර දන්නවනේ අපි 5යි මූල 2යි A බෙදීම 2යි කියලා. මේ දෙක සමානයි. 5යි මූල 2යි A බෙදීම 2. මේ දුර කොච්චරද? OQ වෙන්නේ පුතා R. OQ වෙන්නේ R. තේරුණා? හරි. දැන් අපි බලමු සාමාන්‍යයෙන් මේ වගේ කෝණයක් හොයන්න ලබා දුන්නොත් කෝණයක් හොයන්න ලබා දුන්නොත් ක්‍රමවේදයන් දෙකක් තියෙනවා. ඒකෙන් කලින් ක්‍රමවේදයක් අපි මීට කලින් භාවිතා කරලා තියෙනවා ගැටලුවකදී. මොකද ක්‍රමවේදයන් දෙක එක්කෝ එකම දුර ප්‍රමාණය ක්‍රම දෙකකින් ලියන්න පුළුවන්. එකම දුර ප්‍රමාණය මොකද්ද පුතා? ක්‍රම දෙකක් භාවිතා කරලා ලියලා ඒවා සමාන කරන්න පුළුවන්. නැත්තම් ඔය විශේෂයෙන් ප්‍රතික්‍රියා බල වගේ තියෙන අවස්ථාවක එකම ප්‍රතික්‍රියාවකගේ ක්‍රම දෙකක් භාවිතා කරමින් හොයලා ඒවා සමාන කරන්න පුළුවන්. ඒතරත් ඔය විශේෂයෙන්ම කෝණ සහ දුරවල් අතර සම්බන්ධතාව ලබා ගන්න පුළුවන්. දැන් අපි මේ ගානේ අපිට පැහැදිලිව පේනවා මේ ගාන තුලදී අපිට පැහැදිලිව පේනවා අපිට ලබා ගන්න හැකියාව තියෙන්නේ මොකද්ද? අපි ලබා ගැනීමට හැකියාව තියෙන්නේ ප්‍රතික්‍රියා බල වගේ දේවල් නැහැනේ. ඒ නිසා අපි උත්සාහ කරනවා එකම දිග ප්‍රමාණයක් ක්‍රම දෙකකින් ලියන්න. මම මෙන්න මේ වගේ උත්සාහයක යෙදෙන්න උත්සාහ කරනවා. මේ බලන්නකො. මම මෙතනින් මෙන්න මේ විදිහට ලම්බකයක් ඇඳගන්නවා. මේ ලක්ෂ්‍ය අපි L කියලා දාගමු. දැන් බලන්න මේ OL කියන රේඛාව. මෙතනින් තිරස්ස ඇඳලා තින්නේ. පැහැදිලිව තේරුම් ගන්න. OL කියන රේඛාව මෙන්න මේ OPL ත්‍රිකෝණයට වගේම OGL ත්‍රිකෝණයටත් පොදු පාදයක් එනවා. OPL ත්‍රිකෝණෙත් පාදයක් එනවා, OGL ත්‍රිකෝණෙත් පාදයක් එනවා. OL කියන රේඛාව. දැන් අපි OL වල අගය හොයාගන්න උත්සාහ කරොත් මෙතන දැන් බලන්න මෙතන 90යි. මෙතන 90 රින් ඇල්ෆා කියන්නේ මේ කෝණය ඇල්ෆා වෙනවනේ පුතා. ඔය කෝණය ඇල්ෆා වෙනවා. හරි? දැන් මට ලියන්න පුළුවන් OGL ඍජු කෝණී ත්‍රිකෝණය. OGL
ඍජු කෝණී ත්‍රිකෝණය භාවිතා කරොත් මම ලියන්න උත්සාහ කරනවා පුතා sin alpha මේ බලන්න sin alpha ලියුවොත් සම්මුඛ පාදය OL බෙදීම 8න් 3යි. එහෙනම් දැන් අපිට ලැබෙනවා OL සමානයි 8න් 3යි a sin alpha කියලා. පළවන සම්බන්ධය. ඊළඟට අපි මේ ත්‍රිකෝණය භාවිතා කරලා ඕකම හොයාගන්න උත්සාහ කරනවා. මේ ත්‍රිකෝණය භාවිතා කරලා හොයාගන්න ගියපුවා මේ ත්‍රිකෝණේ කෝණයක් දැනගන්න අපි මෙන්න මේ කෝණය හොයාගන්න උත්සාහ කරමු. දැන් බලන්න මෙන්න මේ මම මේක පොඩියට ලකුණු කරන්න. අපි ඔය මෙන්න මේ බාහිර කෝණේනේ 90 රින ඇල්ෆා කියලා දාගෙන තියෙන්නේ. මේ බලන්න මේ ත්‍රිකෝණේ මේක බාහිර කෝණයක්. මෙතන θ. ඒතර මේ කෝණයට අභ්‍යන්තර කෝණය වෙන්නේ මොකද්ද? මේ කෝණයට අභ්‍යන්තර කෝණය වෙන්නේ මෙන්න මේකනේ. ඒතර මේ අභ්‍යන්තර කෝණයට සම්මුඛව තියෙන කෝණ දෙක වෙන්නේ මෙන්න මේ දෙන්න. මෙයයි මෙයයි. අපි දන්නවනේ බාහිර කෝණය සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණවල එකතුව කියලා. දැන් බාහිර කෝණය 90 රින ඇල්ෆා කියලා ඇවිල්ලා තියෙනවා. ඒතර මේක θ කියලා දන්නවා. මෙයයි එකතු වුණාම 90 රින ඇල්ෆා වෙන්න ඕන. එහෙනම් මෙයාගේ අගේ හොයන්න මේ බාහිර කෝණයෙන් මේ එක අභ්‍යන්තර සම්මුඛ කෝණයක අගේ අඩු කරා නම් හරි. මෙයාගේ අගේ මොකක්ද දෙන්නේ පුතා? මෙන්න මෙතන කෝණය හොයන්නේ. 90 රින ඇල්ෆාගෙන් θ අඩු වෙන්න ඕන. 90 රින ඇල්ෆාගෙන් θ අඩු විය යුතුයි. ඒ කියන්නේ මෙයාගේ අගේ අපිට ලැබෙනවා 90 රින ඇල්ෆා ධන θ කියලා. 90 රින ඇල්ෆා ධන θ නැත්නම් θ ධන ඇල්ෆා. හරි? එහෙනම් අපි ඒ ත්‍රිකෝණය භාවිතා කරලා ලියමු. OPL ඍජු කෝණී ත්‍රිකෝණය. මම නැවතත් ලියනවා sin. සම්මුඛ පාදෙන් 90 රින θ ධන ඇල්ෆා. සම්මුඛ පාදය OL බෙදීම කර්ණය වෙන්නේ මෙන්න මේක. 5යි මූල 2යි a බෙදීම 2. එහෙනම් දැන් OL වල ගේනවා 5යි මූල 2යි a බෙදීම 2 sin 90 රින θ කියන්නේ මොකක්ද? cos θ ධන ඇල්ෆා කියලා. මේක දෙවෙනි එක. ඔක දෙවෙනි එක. දැන් බලන්න මේක සුළු කරලා අපි හොයාගන්න උත්සාහ කරන්නේ ඇල්ෆා වලගේ ඇල්ෆෝලාගෙන ඇල්ෆා ධන θ කියලා ලියාගන්න. ඇල්ෆෝලාගේ හොයන්න සුළු කරන්න ගියපුවාම මොකද වෙන්නේ? cos a ධන b සූත්‍රය දාලා අපිට ප්‍රසාරණය කරන්න ඕනේ. මේ බලන්න. මල් ලියනවා 1 සමානයි 2 බැවි. එහෙනම් අපිට ලැබිලා තියෙන්නේ පුතා 5යි මූල 2යි a බෙදීම 2 cos ඇල්ෆා ධන θ. සමානයි 8න් 3යි a sin alpha. ඒ අකුර කැපිලා යනවා. දැන් මේක සුළු කරගන්න පුළුවන් 5යි මූල 2යි a බෙදීම 2 cos alpha cos θ. ඍණ sin alpha sin θ. අපි හොයන්න යන්නේ alpha වලගේ 8න් 3යි a sin alpha. දැන් පැහැදිලිව පේනවා ඇල්ෆා වල අගය හොයාගන්න අපිට මේ cos θ සහ sin θ අගයන් හොයාගන්න ඕනේ. ඒ සඳහා මම භාවිතා කරනවා මෙන්න මේ ත්‍රිකෝණය. බලන්න මේකේ ඔන්නෝම අපි ලම්බකයක් ඇඳගත්තොත් මේක සමච්ඡේදන වෙනවන් සමදීපාද නිසා මේකේ a බෙදීම 2යි මේකේ a බෙදීම 2යි. අපි මෙන්න මේ පාදයේ දිග x කියලා ගත්තොත් මේ ලම්බකේ අපිට sin θ cos θ ලියන්න. sin θ කියන්නේ x බෙදීම මෙයා. cos θ කියන්නේ භාගයයි a බෙදීම මෙයා. හරි. cos θ නම් දැනටත් හොයාගන්න පුළුවන්. sin θ තමයි ගැටලුව මතුවලා තියෙන්නේ. හරි. එහෙනම් x වලගේ හොයාගන්න උත්සාහ. x මොකද්ද ලැබෙන්නේ? බලන්න පොඩි ගාණක් වගේ පේනකොට පොඩි සංකීර්ණත්වයක් තියෙනවා. 5යි මූල 2යි a බෙදීම 2 වර්ගය. ඍණ භාගයයි a වල වර්ගය. එහෙනම් 5යි මූල 2 වර්ග වුණොත් 5 වර්ගයේ 25යි 25 50යි. 50යි a වර්ගයේ බෙදීම 4. මෙතන a වර්ගයේ බෙදීම 4. දැන් x ලාගේ එන්නේ 50න්
එකක් ගියොත් 49. 49යි a වර්ගය බෙදීම 4. x එන්නේ 49යි a වර්ගය බෙදීම 4. ඒ කියන්නේ අපිට ලැබෙනවා 7යි a බෙදීම 2යි කියලා. අපිට ලැබෙනවා 7යි a බෙදීම 2යි කියලා. එහෙනම් දැන් අපිට sin θ වල අගය ලියා ගන්න පුළුවන්. මොකද්ද sin θ එන්නේ? x යට 5යි මූල 2යි. හරි. sin θ වල අගය එනවා x යට 5යි මූල 2යි. ඊට cos θ වල අගය එනවා a බෙදීම 2 යට 5යි මූල 2යි. ඒතර a බෙදීම 2 කැපිලා ගියොත් 1 යට 5යි මූල 2යි කියලා cos θ වල අගය එනවා. හරි. එන අපිට x වලගේ 7යි a බෙදීම 2යි කියලා ආවනේ. ඒතර අපිට මේ වගේ ඍජු කෝණීය ත්‍රිකෝණයක් තිබ්බේ. ඔකනේ තිබ්බේ අපිට. 5යි මූල 2යි a බෙදීම 2යි මෙතන a බෙදීම 2. ඔකන් θ කියලා තිබ්බේ. x සඳහා අපිට ලැබුණා 7යි a බෙදීම 2. දැන් මට sin θ ලියා ගන්න පුළුවන් x බෙදීම නැත්නම් 7යි a බෙදීම 2 යට 5යි මූල 2යි a බෙදීම 2. මේ දෙකට 2යි aට a කැපුණාම මොකක්ද එන්නේ පුතා? නැත්නම් අපි මේ ටික හැමම තියාගමු. a අකුර විතරක් කපන්න. මම මේ සුළු කරන්න ඔයාලට පහසු විදියක් පැහැදිලි කරන්න යන්නේ. අතන වරහන් ඉවත් කරද්දිම ලේසියෙන් සුළු කරගන්න පුළුවන්. a අකුර කපලා දාන්න. 5යි මූල 2යි a බෙදීම 2 sin θ කියන්නේ මොකද්ද? 7 බෙදීම 2යි කියලා. 5යි මූල 2යි මේ හරස් ගුණ උනම් 5යි මූල 2 බෙදීම 2යි sin θ කියන්නේ 7 බෙදීම 2යි කියලා. ඔය විදියට ඔයා 5යි මූල 2යි a බෙදීම 2 cos θ ලිව්වොත් පුතා ඔයාට එනවා භාගයයි කියලා. භාගයයි කියලා ලැබෙනවා. cos θ ලියලා බලන්න. හරි. දැන් අපිට මේක සුළු කරගනිද්දි මේ කොටස භාවිතා කරන්න පුළුවන්. මේ බලන්නකෝ. මම දැන් වරහන් ඉවත් කරලා ලියනවා. 5යි මූල 2 බෙදීම 2 වාරයක් cos θ. 5යි මූල 2 2 බෙදීම වාරයක් cos θ cos α. 5යි මූල 2 බෙදීම 2 වාරයක් sin θ sin α. සමානයි 8න් 3යි sin α කියලා. දැන් 5යි මූල 2 බෙදීම 2 වාරයක් cos θ ලියන්න පුළුවන් භාගයයි කියලා. භාගයයි cos α. මෙතන 5යි මූල 2 බෙදීම 2 වාරයක් sin θ කියන්නේ 7 බෙදීම 2යි sin α. මේක එහා පැත්තට ගියොත් 8න් 3යි sin α කියලා. එහෙනම් භාගයයි cos α sin α පද ගත්තොත් 2න් 7 ධන 8න් 3 කියලා එනවා. මේක එහා පැත්තට ගියොත් ධන වෙනවනේ. එහෙනම් 8 පොදු හරය ගත්තොත් පුතා මෙතන 28යි 3යි 31යි කියලා. 31 බෙදීම 8යි sin α. භාගයයි cos α. එහෙනම් tan α ගමු. tan α සමානයි භාගයට 31 බෙදීම 8. හරි. එහෙනම් සුළු කරගත්තාම එනවා දෙවරක් 4යි 4 බෙදීම 31යි කියලා. ඒක තමයි අපේ පිළිතුර. tan α සමානයි 4 බෙදීම 31යි කියලා අපිට ලබා ගන්න තියෙනවා. හරි එහෙනම් අපි 93 භාගයට ආපු ගාන හදන ආකාරය බලමු. හරි. ඒතර ඒ වගේ ගානක දැන් මේ ගාන සම්පූර්ණයෙන් මෙහෙුවේ නැතුණත් අපේ සංයුක්ත ගණිතය යටතේ ඒ ගානේ කොටසක් වගේ භාගයට එන්න පුළුවන් නිසා තමයි පුතා අපි ඒක හදන්නේ. බලා ගන්න.
බර W ද අරය ඒද වූ ඝන ගෝලයක්. අන්න දැන් ඝන ගෝලයක් ලබා දීලා තියෙනවා. ඒ දිග ඇති තන්තුවක් මගින් අචල ඕලක්ෂයකින් එල්ලා තිබෙනවා. බර W ද දිග 4යි ඒද වූ ඒකාකාර දණ්ඩක එක් කෙළවරක් එම ඕලක්ෂයටම නිදහසේ ඇඳයි. ඕලක්ෂයටම සම්බන්ධ කරලා තියෙනවා. තන්තුවේ කෙළවරත් සම්බන්ධ කරලා තියෙන අර්ධගෝලයට සම්බන්ධ තන්තුවේ කෙළවරත් ඕලක්ෂයට දණ්ඩයේ කෙළවරකුත් ඕලක්ෂයට. දණ්ඩ ගෝලය හා ස්පර්ශ වෙමින් නිසලව තිබේ. අන්න ඒකයට ඉරි ගහ ගන්න. දණ්ඩ ගෝලය හා ස්පර්ශ වෙමින් නිසලව තිබේ නම් තන්තුවේ දණ්ඩයේ සිරසට ආනති ෆයි බෙදීම 12ට සමාන බව පෙන්වනවා. හරි. ඊළඟට තන්තුවේ ආතතිය සහ ගෝලය සහ දණ්ඩ අතර ප්‍රතික්‍රියාව තමයි. හරි. එහෙනම් මේ වගේ ගෝලයක් අපිට ලබා දීලා තියෙනවා. මේ ගෝලය එල්ලලා තියෙනවා කිසියම් තන්තුවක් භාවිතා කරලා. හරි. ඊට අමතරව මේ ගෝලය සමග දණ්ඩක් ස්පර්ශ වෙලා තියෙනවා. අපි ඒක ඇඳගම් මුලින් දණ්ඩ ගෝලයේ සමග ඔය වගේ දණ්ඩක් ස්පර්ශ වෙලා තියෙනවා. දැන් අපි දන්නවනේ ගෝලයේ බර කේන්ද්‍රය. ඒ පිළිබඳව තර්කයක් නැහැ. මේ දණ්ඩ ස්පර්ශ වුණාම දණ්ඩ හා ගෝලය අතර අන්‍යෝන්‍ය ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා. ඒක ඇති වෙන්නේ මේ ස්පර්ශ ලක්ෂයේදී දණ්ඩට ලම්බක. ස්පර්ශ ලක්ෂයේදී දණ්ඩට ලම්බක. ඔය විදිහට. හරි. එතකොට මේ දණ්ඩට ලම්බක රේඛාව කියන්නේ පුතා මොකද්ද? දණ්ඩට ලම්බක රේඛාව කියන්නේ මේ වෘත්තාකාර හරස්කඩක් නිසා අපි සලකලා තියෙන්නේ මේක නිකන් ස්පර්ශකයක් වගේ. එතකොට ස්පර්ශකයේ ලම්බක රේඛාව කියන්නේ අරය. එතකොට අනිවාර්යයෙන්ම මේක ගෝලයේ කේන්ද්‍රය හරහා ගමන් කරන්න ඕන. ඕ හරහා යනවා. හරි. ඕ කියලා කියන්නේ මෙතන මේක අපි C කියලා ගමු. ඊට පස්සේ අපි තන්තුවක් දාලා තමයි මේ ගෝලය මෙහිම සමතුලිතව තියෙන්නේ. එතකොට අනිත් බලය මේ දෙක කේන්ද්‍රයේදී හම්බෙලා තියෙන නිසා අනිත් බලය. ඒ කියන්නේ තන්තුවේ අඳින්න ඕනේ අපි ගෝලයේ කේන්ද්‍රය හරහා යනපත්. මේක තන්තු කොටස. මෙයාගේ දිග ප්‍රමාණය අපිට ලබා දීලා තියෙනවා A කියලා. මේකත් A. ඕකත් A. හරි. ඊළඟ ගෝලයේ බර ලකුණු කරලා තියෙනවා. දණ්ඩේ බරත් අපිට ලබා දීලා තියෙන්නේ W ම තමයි. මේක W. මේ ටික 2යි A. මේ කොටසත් අපිට 2යි A කියලා ගන්න. මෙතන තමයි ගුරුත්ව කේන්ද්‍රය. හරි. දැන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ දණ්ඩයි ගෝලයයි සිරසට දරන ආනති ඇල්ෆා බීටා කියලා ගමු. ඇල්ෆා සහ බීටා කියන සමාන බව පෙන්වන්නයි අපේ අවශ්‍යතාවය. හරි මේකත් ඒ හරි. දැන් මොකද කරන්න කියලා බලමු. මුලින්ම. හරි. දැන් මම මොහොතකට මේ සම්පූර්ණ කෝණය θ කියලා ගන්නවා. අරගෙන මේ ඍජු කෝණී ත්‍රිකෝණය පැත්තකින් ඇඳ ගන්නවා. අපිට ඉදිරියේ දුරවල් එහෙම හොයද්දී අවශ්‍ය වෙන්න පුළුවන්. මේක θ. මේ ටික 2යි A මේකේ මේ ටික 2යි A මේකේ. එතකොට මේකෙන්නේ මොකද්ද පුතා? පහිතකරස් ප්‍රමේය දැම්මු. දෙකයි A වර්ගයේ ඍණ A වර්ගය. එහෙනම් x වර්ගයේ ඉන්නේ 3යි A වර්ගය. x ලාගේ එනවා මූල 3යි A කියලා. මේක ලැබෙනවා මූල 3යි A කියලා. පැහැදිලි? හරි. හරි බලන්නකෝ. දැන් එහෙනම් අපිට ඇතරම් පුතා මේ θ කෝණය හොයාගන්න පුළුවන් මේ අවස්ථාවේ. θ වලට මොකක්ද දෙන්නේ? මේක මම හොයාගත්ත ඉදිරි අවශ්‍යතාවය සඳහා මෙතනින් θ හොයන්න පුළුවන්. sin θ ලිව්වොත් A බෙදීම 2යි A භාගය. θ වල අගයනවා කීයද? අංශක 30යි. ෆයි බෙදීම 6යි. එතකොට මේ දෙන්න සමානයි කියලා පෙන්න ගත්තා නම් ඇල්ෆයි බීටයි
5 බෙදීම 12 කියලා ලබා ගන්න පුළුවන්. දෙකේම එකතු වෙන්නේ 5 බෙදීම 6. එකක එකතු වෙනවා එකක ගේනවා 5 බෙදීම 12යි කියලා. පැහැදිලි. දැන් බලමු මේ ඇල්ෆා සමානයි බීටා කියලා පෙන්වන්නේ කොහොමද කියලා. මොකද මෙතන තියෙන්නේ වස්තුන් දෙකක්. මේ තන්තුවක් නෙමෙයි තියෙන්නේ. මේක තන්තුව මේක දණ්ඩ. තන්තුව දණ්ඩ. තන්තුවයි දණ්ඩයි තියෙන්නේ. එකම තන්තුව තිබ්බොත් නම් අපි දන්නවා දෘಢ වස්තුවේ සමතුලිතතාවයට තිරස් විභේදනය දැම්මොත් අපිට එනවා ඇල්ෆා සමානයි බීටා පවර්. මේක එහෙම පෙන්වන්න බෑ. මේ කොටස තන්තුව මේක දණ්ඩ. හරි? දැන් අපි බලන්න ඕනේ. මෙතනත් අර දුරවල් සහ කෝණ අතර සම්බන්ධයක් වගේ ගන්න තියෙන්නේ. කෝණයක අගය හොයනවා කියන්නේ. කෝණයක අගය හොයන්නේ දුරවල් භාවිතා කරමින් අපි හොයන්න යන්නේ. ඒතර අපි කලින් ගානේදී මොකද්ද කරේ? කලින් ගානේදී පොදු පාදයක දිග ප්‍රමාණය ත්‍රිකෝණ දෙකකට පොදු පාදයක දිග ප්‍රමාණය ක්‍රම දෙකකින් හෙව්වා. දැන් මේ ගානේ ඒ වගේ ක්‍රමවේදයක් මට භාවිතා කරන්න බැහැ. මේ ගානේදී කරන්නේ දෙවන ක්‍රමවේදය. පොදු බලයක් ක්‍රම දෙකකින් හොයනවා. දැන් මෙතන වස්තුන් දෙකක්නේ තියෙන්නේ. ඝන ගෝලය සහ දණ්ඩ. මේ දෙකටම පොදු බලය මොකක්ද? R මේ. දණ්ඩ මත R, ගෝලය මත R. එහෙනම් දණ්ඩේ සමතුලිතතාවයේ සලකලත් R හොයනවා. ගෝලයේ සමතුලිතතාවයේ සලකලත් R හොයනවා. මුලින්ම දණ්ඩේ සමතුලිතතාවය සලකන්න. දණ්ඩේ සමතුලිතතාව සලකයි. හරි. මොකක්ද දෙන්නේ? O ලක්ෂය වටා ගූර්ණ ගත්තොත් R වැඩි කිරීම මේ දුර ප්‍රමාණය. මේ දුර ප්‍රමාණය අපිට ඇවිල්ලා තියෙනවා x කියලා. නැත්නම් මූල 3යි. ඊළඟ දණ්ඩේ මේකෙන් එන්නේ වාමාර්ථ ගුණය, w වගෙන් එන්නේ දක්ෂිනාවර්ත ගුණය. w වාරය මේ දුර ප්‍රමාණය කොච්චරද? මම බලන්න. මේ මැද ගන්න 90. මේක 2a sin බීටා. බීටා වල සම්මුඛ පාදේ. එහෙනම් w වාරයක් 2a sin බීටා. ඒ අකුර කැපිලා ගියපුවාම r සමානයි 2w sin බීටා බෙදීම මූල 3. මේක පළවෙනි. එහෙනම් දණ්ඩයේ සමතුලිතතාවයෙන් අපි හොයාගත්තා r වල අගය. ඊළඟට අපි ලියනවා ගෝලයේ සමතුලිතතාව සලකයි. ගෝලයේ සමතුලිතතාවය සලකනවා. දැන් ගෝලයේ සමතුලිතතාවයනොත් අපි හොයාගන්න උත්සාහ කරමු ඔය r වල අගය. මේ ගෝලයේ සමතුලිතතාවයේ සැලකීම සඳහා අපි මේ ලාමී ප්‍රමේය වගේ භාවිතා කරන්න උත්සාහ කරමු. එයි එහෙම ලාමී ප්‍රමේය දාන්න පුළුවන්. මේ බලන්නකො බල සියල්ලම ඒක ලක්ෂ වෙලා තියෙනවා. R, W සහ T. ගෝලයේ මත ක්‍රියා කරන බල සියල්ලම ඒක ලක්ෂ වෙලා තියෙනවා. R, W සහ T. ඒතර මේ ගානේ පොඩි සංකීර්ණත්වයක් තියෙන නිසා කෝණ හොයාගන්න මේ රූපය මම නැවත ඇඳ ගන්නවා. මේ C ලක්ෂයේදී ක්‍රියා කරන බල ටික R මෙහාට, W මෙහාට. sorry R මේ පැත්තනේ ගෝලයේ මත. මෙහාට මේ රේඛාව අඳින්න. T අඳින්න. එතන දැකපන්. හරි. දැන් මෙතන සිරසට දරන ආනති ඇල්ෆා කියලා ගන්න පුළුවන් මේකෙත් මේ ආනති ඇල්ෆා කියලා එන්නේ මේ ඒකාන්තර කෝණ. ඊළඟ මේ කෝණය අපිට ෆයි බෙදීම 6 ආවේ. ඒතර මේක එනවා ෆයි බෙදීම 3යි කියලා. ඒතකොට මේක ෆයි බෙදීම 3යි. දැන් මේ බලන්න මේ කෝණය හැම බල දෙකක් අතරම කෝණයන් හොයාගන්න ඕනේ. මොකද බල සියල්ලම අහනව ගානේ. මේ කෝණය කීයද? 2යි ෆයි බෙදීම 3යි. මේ සම්පූර්ණ කෝණය 2යි ෆයි බෙදීම 3යි. ඊළඟ මේ කෝණය මොකක්ද? මේක ඇල්ෆා නම් මේක එන්නේ 180 රින් ඇල්ෆා. ෆයි රින් ඇල්ෆා. ඊළඟ මෙන්න මෙයාගේ ප්‍රතිම කෝණය මේක නිසා මෙන්න මේ කෝණය ලැබෙන්නේ මොකක්ද පුතා? ෆයි බෙදීම 3 ධන ඇල්ෆා. ෆයි බෙදීම 3 ධන ඇල්ෆා කියලා එනවා. හරි. දැන් මේ බලන්න T තියෙනවා R තියෙනවා T තියෙනවා W තියෙනවා.
දැන් අපි ලාමී ප්‍රමේය යොදලා R හොයන්න උත්සාහ කරමු. මම ලියනවා ලාමී ප්‍රමේය. හරි. අපි මුලින්ම R ගත්ත තාරණය හොයන්න උදන්ඩු වෙන්නේ. R ගත්තොත් ඉදිරි බල දෙක අතර කෝණය මේ T සහ W අතර කෝණය sin phi ඍණ alpha. ඊළඟ W ගත්තොත් W සැලකුවොත් ඉතිරි බල දෙක අතර කෝණය T සහ R. sin 2 phi බෙදීම 3යි. ඊළඟ T ගත්තොත් ඉතිරි බල දෙක අතර කෝණය R සහ W අතර කෝණය sin phi බෙදීම 3 දන L. ඔය විදිහට. දැන් මේ දෙන්න සම්බන්ධ කරා නම් අපිට R වල ගේනවා. R බෙදීම sin phi ඍණ alpha W බෙදීම sin 2 phi බෙදීම 3 කියන්නේ මොකක්ද? sin 120. මේක ලියන්න පුළුවන් අපිට sin phi ඍණ phi බෙදීම 3. sin phi ඍණ phi බෙදීම 3 කියලා ලැබෙනවා. එහෙනම් දැන් බලන්න R ලාගේ අපිට පුතා හොයාගන්න පුළුවන් R සමානයි W sin phi ඍණ alpha කියන්නේ sin alpha sin phi ඍණ phi බෙදීම 3 කියන්නේ sin phi බෙදීම 3. sin හැට කියන්නේ මූල 3 බෙදීම 2යි. එහෙනම් 2යි W sin alpha බෙදීම මූල 3යි කියලා එනවා. මේක දෙවෙනි එක. හරි. එහෙනම් පැහැදිලිව පේනවා අපිට 1යි 2යි සමාන කරන්න පුළුවන්. 1 සමානයි 2 බැවි. 2යි W sin alpha යට මූල 3 සමානයි 2යි W sin beta යට මූල 3. එහෙනම් මෙතනින් අපිට අවසාන එනවා alpha සමානයි beta. ඒක අගේ එනවා phi බෙදීම 12යි කියලා. එහෙනම් අපිට ලැබුණා මොකද මේ දෙන්නගේම එකතුව phi බෙදීම 6යිනේ. තන්තුව සහ දණ්ඩ සිරසට දරන ආනති සමාන බවත් ඒකාගේ phi බෙදීම 12 බවත් පෙන්වන්න තමයි අපේ ගාන කියලා තියෙන්නේ. තන්තුව සහ දණ්ඩ සිරසට දරන ආනති සමාන බවත් ඒකාගේ phi බෙදීම 12 බවත් පෙන්වන්න තියෙනවා. ගැටලුවක් නැහැනේ. ওই විදිහට අපිට හදාගෙන යන්න පුළුවන්. හරි. මීට අමතරව අපෙන් අහන්නේ තන්තුවේ ආතතිය සහ ප්‍රතික්‍රියා බලය. R අහන්නේ. R වල අගයන් අහන්නේ. තන්තුවේ ආතතියෙන් නම් ප්‍රකාශනයක් දීලා තියෙනවා. W cos 5 phi බෙදීම 12 යට sin 5 phi බෙදීම 3. හරි. එහෙනම් මේ දෙන්න සමාන කරමු. එතන අපිට එනවා T බෙදීම sin 5 phi බෙදීම 3 දාන alpha සමානයි W බෙදීම sin 2 phi බෙදීම 3. එහෙනම් T වාරයක් W sin phi බෙදීම 3 දාන alpha sin 2 phi බෙදීම 3. alpha ට දාන්න phi බෙදීම 12. sin 2 phi බෙදීම 3. හරි. එහෙනම් සුළු කරගත්තාම මොකක්ද දෙන්නේ මෙතන? මේ බලන්නකො. phi බෙදීම 3 ධන phi බෙදීම 3 ධන phi බෙදීම 12 කියන්නේ කීයද? phi බෙදීම 3 ධන phi බෙදීම 12 කියන phi බෙදීම 3 කියන්නේ කීයද? 60යි. phi බෙදීම 12 15යි. එතකොට මෙතන තියෙන්නේ 75. 75 ලියන්න පුළුවන් නේද sin 90 ඍණ 15 කියලා. 75 ලියන්න පුළුවන් sin 90 ඍණ 15. අර sin 2 phi බෙදීම තියන් ලියන්න පුළුවන් 120 180 ඍණ 60. phi ඍණ phi බෙදීම 3. දැන් එහෙනම් මේ බලන්න අපිට අවසාන පිළිතුර ලැබෙනවා. අවසාන පිළිතුර ලැබෙනවා පුතා. මේ බලන්න. T සමානයි W cos phi බෙදීම 12 sin 180 න් θ කියන්නේ sin θ sin phi බෙදීම 3. ඒක තමයි දීලා තියෙන්නේ. හරි. මීට අමතරව R වල පිළිතුරත් අපෙන් බලාපොරොත්තු වෙනවා. R සමානයි කියලා ආවේ මොකද්ද? R සමානයි කියලා අපිට ආවේ 2W sin alpha යට මූල 3.
එහෙනම් 2w sin alpha කියන්නේ sin 5 බෙදීම 12 යට මුල. ඔය විදිහට t සහ r වලගයක් දාන්න පුළුවන්. මෙතන අවශ්‍ය නම් මූල 3 බෙදීම දෙක නැත්නම් දෙකයට මූල 3 වෙනකොට sin 5 බෙදීම 3 ලියන්න පුළුවන්. sin 5 බෙදීම 3 ඉන්නේ මූල 3 බෙදීම දෙක ගත්ත. කොහොම තිබ්බත් ගැටලුවක් නෑ. හරි. කෙටි කියලා නේ. හරි. එහෙනම් අපි ඊළඟට 67 වෙනි ගාන හදන විදිය බලමු. තිරසට තීටා කෝණයකින් ආන සුමට තලයක් මත සිලින්ඩරාකාර පයිප්යක් තියෙනවා. එහි අක්ෂය තිරස්ස පිහිටනසේ සමතුලිතව තබා ඇත්තේ සිලින්ඩරය මත ගැටෙන AB ඒකාකාර දණ්ඩක් මගින්. හරි. එතකොට මේ තිරසට තීටා කෝණයක් ආනත තලයක් මත සිලින්ඩරාකාර පයිප්යක් තියලා තිනවා දණ්ඩක් ආධාර කරගෙන සමතුලිතතාවය. ආනත තලයේ සමග ඇල්ෆා කෝණයක් සදන මෙම දණ්ඩේ ඒ කෙලවර සිලින්ඩරයට පහළින් අන්න ඒ කියන්නේ ඉරි ගන්න. සිලින්ඩරයට පහළින් ආනත තලය මත වූ ලක්ෂයකට අසවුකොට තිබේ. සිලින්ඩරයට පහළින් ආනත තලය වූ ලක්ෂයකට අසවුකොට තිබේ. ඒක යටින් ඉරි ගහ ගන්න. B කෙලවර සිලින්ඩරය හා ස්පර්ශයෙන් පවතී. ඒ කියන්නේ ඉරි ගහ. එතකොට දණ්ඩේ A කෙලවර සිලින්ඩරයට පහළින් ආනත තලය මත ලක්ෂයකට අසවු කරලා තියෙන අතර B කෙලවර සිලින්ඩරයේ ගැටෙනවා. දණ්ඩයේ බර සිලින්ඩරයේ බරමින් දෙගුණයකින් එකිනෙක ගැටී ඇති පෘෂ්ඨ සියල්ලම සුමට ඒවා නම් සිලින්ඩරයේ ගුරුත්ව කේන්ද්‍රය හරහා යන සිරස්තලයේ දණ්ඩ පිහිටා ඇතනම් සිලින්ඩරයේ ගුරුත්ව කේන්ද්‍රය හරහා ගමන් කරන සිරස්තලයේ දණ්ඩ පිහිටා ඇතනම් සිලින්ඩරයේ ගුරුත්ව කේන්ද්‍රය හරහා යන සිරස්තලයේ දණ්ඩ පිහිටා ඇතනම් tan θ සමානයි sin alpha cos alpha බෙදීම එක ධන sin වර්ග alpha බව පෙන්වනවා. හරි. එහෙනම් අපි මුලින්ම මේ ආනත තලය අරගමු. මේ වගේ තියෙනවා තිරසට තීටා කෝණයක් ආනත තලයක්. ඒක මත තියෙනවා අපේ මේ සිලින්ඩරාකාර පයිප්. සිලින්ඩරාකාර පයිප්පේ හරස්කඩ පේන්නේ කුමන ආකාරයෙන්ද? මේ වගේ වෘත්තාකාර විදිහට තමයි සිලින්ඩරාකාර පයිප්පේ හරස්කඩ පේන්නේ. දැන් මෙතනින් අපිට දණ්ඩ යොදලා තියෙනවා. මේ ආකාරයට දණ්ඩක් දාලා තියෙනවා. දණ්ඩේ පහළ කෙලවර අසව් කළා. ඔය විදිහට දණ්ඩ තියෙනවා. දණ්ඩේ මේ ඉහළ කෙලවර සිලින්ඩරයේ ගැටලා තියෙනවා. මෙතන පහළ කෙලවර අසව් කළා තියෙනවා. සිලින්ඩරයට පහළින් කියලා පැහැදිලිව දීලා තියෙනවා. හරි. දැන් මේ විදිහට දණ්ඩේ බර ලකුණු කරගමු W. සිලින්ඩරයේ බර කොච්චරද? දණ්ඩේ බර සිලින්ඩරයේ බරෙන් දෙගුණයි. මේක W නම් මේක 2W. ඊට පස්සේ කොහොමද ප්‍රතික්‍රියා බලයක් ක්‍රියාත්මක වෙනවනේ මේ ස්පර්ශ ලක්ෂයේදී ගෝලය මත ඔදිරනවා. S කියලා දාගම් මේක. මේ ස්පර්ශ ලක්ෂයේදී අන්‍යෝන්‍ය ප්‍රතික්‍රියාවක් එනවා. කවුද ස්පර්ශලා තියෙන්නේ? ගෝලයයි දණ්ඩයි. ගෝලයයි දණ්ඩයි. අර කලින් ගානේ වගේම ස්පර්ශ ලක්ෂයේදී දණ්ඩට ලම්බකව ප්‍රතික්‍රියා බලයක් ඇති වෙනවා. දණ්ඩට ලම්බකව ඇති වෙනවා. ඒ දණ්ඩට ලම්බකව ඇති වෙන ප්‍රතික්‍රියා බලය අපි දන්නවා ගෝලයේ කේන්ද්‍රය හරහා යනවා දණ්ඩට ලම්බකව. හරි. දැන් අපිට මීට අමතරව දීලා තිබ්බා ආනත තලයේ සමග ඇල්ෆා කෝණයක් දණ්ඩ හදනවා කියලා. ඒතකොට මෙතන ඇල්ෆා නම් මෙතන 90 නිසා මේ ටික ලැබෙනවා පුතා කීයද? මේ කෝණය අගේනවා 90 රින ඇල්ෆා කියලා. ඒතර මේ ප්‍රතික්‍රියා බලය ආනත තලයේ සමග සාධන කෝණය 90 රින ඇල්ෆා. තේරුණා? හරි. ඒතර මම බලන්න මේ වගේ ගණන් වලදී අපිට දැන් ඉදිරි පාඩම් වලදී හම් වෙනවා මේ වගේ සමතුලිත රූප සටහන්. ඔන්න ඔහොම යා කරගන්න ඕන. මෙන්න මේ ගෝලයේ කේන්ද්‍රය O කියලා ගත්තොත් ඒකේ ආකාරය මේ ලක්ෂයයි.
දැන් බලන්න මේ ත්‍රිකෝණ දෙක කියනවා මේ දෙක සමානයි. මෙතනත් 90යි. ආනත් තලයේ ලම්බ කෝණය තියෙන්නේ 90යි මේක සමානයි මෙතන පොදු පාදය. ඒතර මේ ත්‍රිකෝණ දෙක ඇත්තටම අංග සම වෙනවා. මෙන්න මේ OAB ත්‍රිකෝණයයි ඊළඟ මේක මොකක් හරි අපි C කියලා දාගත්තොත් OAC ත්‍රිකෝණය අංග සම වෙනවා. ඒ කියන්නේ මේ කෝණ දෙක සමානයි. එහෙනම් එහෙකාගේ ඉන්නේ පුතා ඇල්ෆා බෙදීම 2යි කියලා ලැබෙනවා. මේක කෝණයකගේ ඇල්ෆා බෙදීම 2යි කියලා අපිට ලැබෙනවා. හරි. ඔන්න ඔය විදිහට දාල රූප සටහන ඇඳ ගන්න පුළුවන්. දැන් නැවතත් තියෙන්නේ ඔය කෝණ අතර සම්බන්ධය නැත්නම් කෝණ හා දුරවල් අතර සම්බන්ධය. ඒතර මේ ගාන තුලදීත් අපි කරන්නේ අර කලින් ගානේ වගේම එකම බලයේ ක්‍රම දෙකකින් හොයනවා. පොදු බලයක් හොයනවා. ඒතර මම නැවත පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ පුතා. සමාවෙන්න ඕනේ මෙතන R එන්නේ පොදු බලයේ බවට පත් වෙන්නේ මොකද්ද? R. එහෙනම් දණ්ඩේ සමතුලිතතාවයේ සලකමින් R හොයනවා. ගෝලයේ සමතුලිතතාවයේ සලකමින් අපිට R ලාගය ලබා ගන්න පුළුවන්. ඒතර දණ්ඩේ දිග පිළිබඳව සඳහන් නැහැ මේකේ කියලා ගන්න. හරි. එහෙනම් අපි ලියනවා දණ්ඩේ සමතුලිතතාව සලකයි. එහෙනම් R වාරයක්. කෙලින්ම ලම්බක දුර කීයද? 2යි W වාරයක්. W වාරයක්. දැන් බලන්නකො මෙතන මං θ කියලා සඳහන් කරගත්තොත් මේකත් θ නේ. θ නම් මේකත් θ. ඒතර මේ 2යි W ට තියෙන අපි මේ දිශාවට ගුරුණ ගන්නවා කියලා හිතුවොත් ඒවට 2යි W ට තියෙන ලම්බ දුර මොකක්ද? මෙන්න මේ දුර. A cos θ ධන ඇල්ෆා. A cos θ ධන ඇල්ෆා. A cos θ ධන ඇල්ෆා. එන R සමානයි කියලා එනවා. W A cos θ ධන ඇල්ෆා බෙදීම 2යි A කියලා. ඒ කැපෙනවා සමාවෙන්න බෙදීම 2. W බෙදීම 2යි cos θ ධන ඇල්ෆා කියලා එනවා. W බෙදීම සමාවෙන්න ඕනේ 2යි W වෙනවා. ඒතර දෙකත් කැපෙනවා. දෙකට දෙකත් කැපෙනවා. ඒතර අපිට එන්නේ W cos θ ධන ඇල්ෆා. 2යි W නේ මෙයාගේ බර. හරි. ඊළඟ අපි ලියනවා ගෝලයේ සමතුලිතතාව සලකයි. ගෝලයේ සමතුලිතතාවය සලකනවා. දැන් ගෝලයේ සමතුලිතතාවය සලකද්දී අපි ඒ ලක්ෂයේ වටා දණ්ඩේ සමතුලිතතාවයට ගුණ අරන් R හෙව්වනේ. දැන් කවුරු හරි ඇහුව ප්‍රශ්නයක් ඇයි ඒ ලක්ෂයේ වටා ගන්න වෙන ලක්ෂයක් වටා ගන්න බැයිද කියලා. එතන තර්කය මොකක්ද? ඒ ලක්ෂයේදී අසව් කරලා තියෙනවා. ඒතර අසව්වේ ප්‍රතික්‍රියාව නැති කරගන්න ඒ වටා ගුණ ගන්නවා. අසව්වේ ප්‍රතික්‍රියාවට තමා ආට අමතරව නොදන්නා බලය. ඒ අසව්වේ ප්‍රතික්‍රියාව නැති කරගෙන ගාන හදන්නම් ඒ වටා ගුණ ගන්නවා. දැන් ගෝලයට ආපුවම මොකද වෙන්නේ? ගෝලයේ සමතුලිතතාවය සලකයි. ගෝලයේදී ආට අමතරව නොදන්නා බලය S. ආට අමතරව නොදන්නා බලය S. එන S නැති කරගෙන R හොයන්න ඕනේ. S නැති කරගෙන R හොයන්නේ කොහොමද? මේ බලන්න S ක්‍රියා කරන්නේ ආනත් තලයට ලම්බව. S ක්‍රියා කරන්නේ ආනත් තලයෙන් ලම්බව. එහෙනම් ඊට ලම්බ දිශාවට අපි විභේදනය කරා නම් හරි. ඊට ලම්බ දිශාවට විභේදනය කරා නම් වැඩේ හරි. ඒතර S ට ලම්බ දිශාව කියන්නේ ආනත් තලය දිගේ. එහෙනම් අපි මේ විදිහට ආනත් තලයේ දිගේ විභේදනය කරගන්න උත්සාහ කරනවා. ඒතර R විභේදන මොකක්ද එන්නේ? R cos මේ උඩට එන්නේ R cos මේ ක්‍රියා රේඛා මේ ආනත්තල කැපෙන්න අදින්න දොල් ලස්සන. සමහර අය මෙහි ඇඳලා නවත්තන. R cos 90 රින ඇල්ෆා. W ආනත්තලයේ සමග සාධන කෝණය මේක 90 වුණාම මෙතන 90 රින් තියෙන්නේ මේ W විභේදන මොකක්ද? W cos 90 රින් ඊට පහළම. මෙහාට. එහෙනම් W cos 90 රින θ. එහෙනම් මෙතනින් එනවා R W cos 90 රින් θ කියන්නේ sin θ cos 90 රින් alpha කියන්නේ sin alpha. මේක දෙක. හරි. එහෙනම්
එකයි දෙකයි අපිට සමාන කරන්න පුළුවන්. එක සමානයි දෙක බැවි. W cos theta ධන alpha සමානයි W sin theta බෙදීම sin alpha. දැන් W ට W කැපිලා යනවා. cos A ධන B සූත්‍රය දාන්න. cos theta cos alpha sin theta sin alpha. හරි. මේක මේ පැත්තට අපි හරස් ගුණ කරගත්තොත් පුතා sin alpha කියලා එනවා. සමානයි sin theta. දැන් බලන්න අවසාන පිළිතුර නිරීක්ෂණය කරන්න. අපිට tan theta ලබා ගන්න තියෙනවා. අවසානයේ tan theta ගන්න තියෙනවා. එහෙනම් මේ හැම පදයක්ම cos ගෙන් බෙදමු. sin තියෙන හින්දා මේ cos ගෙන් බෙදුවොත් cos alpha කියලා එනවා. ඊළඟට මෙතන එනවා tan theta sin alpha කියලා වාරයක් sin alpha. cos ගෙන් බෙදන්න. මේ cos ගෙන් බෙදුනොත් ආපහු tan theta. හරි. දැන් වරහන් ඉවත් කරගමු. sin alpha cos alpha tan theta sin වර්ග alpha සමානයි tan theta. දැන් එහෙනම් අපි tan theta කියන පදේ උක්ත කරගමු. ඒතර මේක මේ පැත්තට ගත්තොත් එක ධන sin වර්ග alpha කියලා. sin alpha cos alpha. එහෙනම් දැන් මට අවසාන පිළිතුර මෙතනින් ලියන්න පුළුවන්. tan theta උක්ත කරගත්තොත් මොකද්ද වෙන්නේ? sin alpha cos alpha බෙදීම එක ධන sin වර්ග alpha කියලා. sin alpha cos alpha බෙදීම එක ධන sin වර්ග alpha. ඒක තමයි අපිට පිළිතුර ලබා දීලා තියෙන්නේ. අන්න බලන්න මොකද අපි කරේ? එකම බලය ක්‍රම දෙකකින් ඉව. එකම බලය කියලා හොයන්නේ පොදු බලය. ගෝලයටත් ක්‍රියා කරනවා R, දණ්ඩටත් ක්‍රියා කරනවා. ගෝලයටත් R, දණ්ඩටත් R. ගෝලයේ සමතුලිතතාවය සලකද්දී ගෝලයට R ට අමතරව S තියෙන නිසා S ට ලම්බක දිශාව ආනත් තලයේ දිගේ විභේදනය කළ R වෙනවා. දණ්ඩයේ සමතුලිතතාවය සලකද්දී දණ්ඩ මත ඒ ලක්ෂයේදී අසව්වක ප්‍රතික්‍රියාව ක්‍රියා කරන නිසා ඒ ලක්ෂය වටා ගුණ ගත්තා. ඒතකොට අසව්‍ය ප්‍රතික්‍රියාව වෙන්නේ R හොයාගන්න පුළුවන්. අපි ඉගෙන ගත්ත සමතුලිතතාව පිළිබඳ මූලධර්ම තමයි භාවිතා කරන්නේ. කිසියම් බලයක් නැති කරන්න නම් ඒ බලයේ ක්‍රියාරේඛා මත ලක්ෂයක් වටා ගුණ ගන්න. ඒක තමයි මෙතනදී භාවිතා වෙන්නේ. නැත්නම් මේ බලයේ ක්‍රියාරේඛාවට ලම්බ දිශාවට විභේදනය කරන්න. ඒක තමයි මෙතනදී භාවිත වෙන්නේ. S ට ලම්බ දිශාව S නැති කරගන්න. ආනත් තලයේ දිගේ විභේදනය කරන්න. හරි. එහෙනම් අපිට 62 වෙනි ගානේ මේ වගේ රූප සටහනක් දීලා කියනවා සමාන සුමට බර W වන A හා B ගෝල දෙකක් රූප සටහනේ පරිදි අරය 3යි A වන සුමට කුහර අර්ධ ගෝලය තුල තබයි. කුහර අර්ධ ගෝලයේ අරය 3යි. හරි. ගෝලවල අරයන් A බැගින් වේ. එහෙනම් අපෙන් අහනවා A හා B A හා අර්ධ ගෝලය අතර ප්‍රතික්‍රියාව ගෝල දෙක අතර ප්‍රතික්‍රියාව මේ බව පෙන්වනවා. හරි. කොහොමද ප්‍රතික්‍රියා බලලා සලකුණු කරන්න කියලා බලමු. එතකොට මුලින්ම ගෝල දෙක අතර මේ අඳිනු ලබන පොදු ස්පර්ශකයට ලම්බකව ප්‍රතික්‍රියාව ඇති වෙනවා. මේ ආකාරයට ඇති වෙනවා. පොදු ස්පර්ශකයට ලම්බකව R. ඊළඟ මේ ගෝලය මෙතන ස්පර්ශ වෙලා තියෙන නිසා අර්ධ ගෝලයක් සමග මේ ස්පර්ශ ලක්ෂයේදී අඳින ස්පර්ශකයට ලම්බකව ප්‍රතික්‍රියා බලය ඇති වෙනවා. එතකොට මේ ස්පර්ශකය කියන්නේ මේ හරස්කඩට, ඒ කියන්නේ ගෝලාකාර හරස්කඩට වගේම අර්ධ ගෝලයේ හරස්කඩයටත් ස්පර්ශකයක් වෙනවා. ඒතර ස්පර්ශකයට ලම්බක රේඛාව මේ කේන්ද්‍ර දෙක හරහාම යනවා. අර්ධ ගෝලයේ කේන්ද්‍රය වගේම ගෝලයේ කේන්ද්‍රය හරහාත් යනවා. මේ දෙන්නටම ස්පර්ශකයක් වෙනවා. හරි මේ කේස් මේ පැත්තේ ඒ විදිහට S කියලා ලම්බකයි මේ. ඔය විදිහට මෙතන ලම්බකයි. හරි.
එහෙනම් අපිට දීලා තියෙනවා ගෝලයේ අරය A කියලා. ඒතර මේක 3A වෙන්න ඕන නිසා මේ ටික 3A. මේ ඔක්කොම A. හරි. දැන් අපි මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණය ඇඳ ගන්න උත්සාහ කරමු. හරි. මේක වෙනම අඳින්න ඕනේ නැහැ මම ඇඳලා පෙන්නන ඔයාලට පැහැදිලි. මේ ටික 2A කියලා ඇවිල්ලා තියෙනවා. අපි ඕනනම් දාගමුකෝ මේ කේන්ද්‍රයන් A B මෙතන C කියලා. මෙතන මොකක් හරි D කියලා දාමු. මේ ඇන්දේ පුතා ACD ත්‍රිකෝණය. හරි BCD අඳින්න පුළුවන්. දැන් බලන්න. මෙතන කෝණය අපි θ කියලා ගත්තොත් මේක Aනේ. sin θ මොකක්ද එන්නේ? A බෙදීම 2යි. ඒ කියන්නේ භාගය. θ වලා ගේනවා කීයද? අංශක 30යි. නැත්නම් 5 බෙදීම 6යි කියලා. හරි. දැන් අපි බලාපොරොත්තු වෙනවා ගෝලවල බරත් ලකුණු කරගත්තොත් මේ ආකාරයට W කියලා. අපි මුලින්ම අහන්නේ A හා අර්ධ ගෝලය අතර ප්‍රතික්‍රියා. ඒතර මේක θ කියලා දාගත්තොත් මේක θ කියලා දාන්න තියෙන්නේ මෙතන. ඒ කියන්නේ S වල අගය අහන්නේ. අර්ධ ගෝලය සහ ගෝල අතර ප්‍රතික්‍රියාව S අහන්නේ. එහෙනම් අපිට තනි ගෝලයක් හෝ ගෝල දෙකම අඩංගු පද්ධතිය ගන්න පුළුවන්. එයි මං එහෙම කිව්වේ. S අමතරව නොදන්නා එකම බලය R. ඒතර අපි සිරස් විභේදනයක් සැලකුවොත් කොහොමත් R එන්නේ. එක ගෝලයක් ගත්තත් ගෝල දෙකම ගත්තත් R එන්නේ. R තියෙන තිරස්සනේ. එහෙනම් අපි පද්ධතියටම නැත්තම් තනි ගෝලයකට ක්‍රම දෙකටම පුළුවන් පද්ධතියටම සිරස් විභේදනය දාන්න. පද්ධතියටම මොකක්ද දෙන්නේ? S cos θ S cos θ. එහෙනම් 2S cos θ සමානයි නැත්තම් පහළට තියෙනවා 2W. 2S cos θ පහළට ඉන 2W. එහෙනම් දෙකේ ඉලක්කම කැපිලා යනවා. S cos 30 සමානයි W. එහෙනම් cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි. S වලා ගේනවා පුතා 2යි W යට මූල 3. මේ අපි හෙව්වේ අර්ධ ගෝලය හා ගෝල අතර ප්‍රතික්‍රියාව. අර්ධ ගෝලය හා ගෝල අතර ප්‍රතික්‍රියාව. අර්ධ ගෝලය හා ගෝල අතර ප්‍රතික්‍රියාව. ඊළඟට අහනවා ගෝල අතර ප්‍රතික්‍රියාව. ගෝල දෙක අතර ප්‍රතික්‍රියාව. හරි? අපි මෙතන ලියමු A ගෝලය කියන්නේ අර්ධ ගෝලය හා A ගෝලය අතර. එහෙම තමයි අහලා. ගෝල අතර ප්‍රතික්‍රියාව හන්න තිරස් විභේදනය දාන්න. පද්ධතියම ගත්තොත් කැපෙනවා R එක ගෝලයක් සලක. එන අපි ලියනවා A ගෝලය. A ගෝලයට තිරස් විභේදනය කරමු. මෙහාට R එනවා කියන්නේ. මේක විභේදනය වෙන්න ඕන. S cos θ නේ සිරස් ආවේ මේ බලන්න. S cos θ එනවා සිරස්. මෙහාට S sin θ. එහෙනම් R ඉන S sin θ සමානයි බිඳුව. එහෙනම් R සමානයි S වාරයක් sin θ. S එනවා 2යි W යට මූල 3 sin θ භාගයයි. එහෙනම් R වලගේ එනවා W බෙදීම මූල 3යි. මේ ඇවිල්ලා ගෝල අතර ප්‍රතික්‍රියාව ගෝල අතර ප්‍රතික්‍රියාව W යට මූල 3යි කියලා අපිට ලැබෙනවා. එහෙනම් අර්ධ ගෝලය හා A ගෝලය අතර ප්‍රතික්‍රියාව 2යි W යට මූල 3යි. ගෝල අතර ප්‍රතික්‍රියාව W යට මූල 3යි. හරි. එහෙනම් අපි ඊළඟට 64 වෙනි ගැටලුව හදන විදිහ බලමු. එකිනෙකෙහි අරය Aද බර Wද වූ ABC සුමට ගෝල 3ක් විස්කම්භය 4යි A ධන 2යි B වන සිලින්ඩරාකාර බඳුනක් තුල රූපයේ පරිදි තබා ඇත. මේ හැම ගෝලයකම අරය A කියලා තියලා තියෙනවා
මේක තියලා තියෙන සිලින්ඩරාකාර බඳුනක් තුළ මේ වගේ රූපයක්. අපි යන්නේ මේ වගේ සිලින්ඩරාකාර බඳුනක් තුළ ත්‍රිමාණ වැන්දොත් ඔය සිලින්ඩරාකාර බඳුන තුළ මේ වගේ ගෝල තුනක් දාලා තියෙනවා. අපිට මේ සිලින්ඩරාකාර බඳුනේ හරස්කඩ ගත්තොත් මේ විදිහෙන්න පේන්නේ. ඔය විදිහ හරස්කඩක් තියෙන්නේ ගෝල තුන උරුත වගේ පේනවා. දැන් මෙයාගේ හරි මැද මෙයාගේ විස්කම්භය තමයි 4a ධන 2යි. ඒතර මේ ටික මොකක්ද එන්නේ? මෙන්න මේ කොටස ගත්තොත් අපිට එනවා ඒකෙන් භාගයක් 2a ධන b. මේ කැලලත් 2a ධන b. දැන් අපි දන්නවනේ මෙයාගේ මෙන්න මේ දුර ප්‍රමාණය a කියලා. මේ ගෝලයේ අරේනේ aනේ. ඒතකොට මේ කැලල අපිට ලැබෙනවා පුතා a ධන b කියලා. 2a ධන b ගෙන් a අඩුනොත් මේ ටික එනවා a ධන b කියලා. හරි. ඒ දුරවල් හොයාගන්න ඕනේ මුලින්. ඊළඟට මේ ගෝල අතර ප්‍රතික්‍රියා බල අපෙන් අහන්නේ ප්‍රතික්‍රියා බල ලබා ගන්න උත්සාහ කරනවා. මේ ගෝල දෙක ස්පර්ශලා තියෙන නිසා A හා B ඒව අතර අන්‍යෝන්‍ය ප්‍රතික්‍රියාවක් ක්‍රියා කරනවා. අපි ඒක R කියලා සටහන් කරගමු. සම්මිතිකයිනේ A හා C ගෝල අතරත් ඒ විදිහටම ප්‍රතික්‍රියා බලය ඇති වෙනවා. මේ ආකාරයට. හරි. R කියලා දාගන්න. මීට අමතරව පැහැදිලිව පේනවා මේ පහළින්ම තියෙන ගෝල දෙක B හා C ගෝල මේ පහළ පෘෂ්ඨයේ වගේම මේ පැති පෘෂ්ඨයේ දෙකේම ස්පර්ශලා තියෙනවා. ඒතර ප්‍රතික්‍රියා බල අපිට හට ගන්නවා මේ දෙකේ. මෙතනින් හට ගන්න ප්‍රතික්‍රියා බලය අපි S කියලා දාගමු. මෙයා මතත් ඒක තියෙනවා S. ඊළඟ මේ සිලින්ඩරයේ බිත්තිය මට ගැටලා තියෙනවා. පතුල මතින් ඇති වෙන ප්‍රතික්‍රියා මේක සිලින්ඩරයේ බිත්තිය මග ගැටලා තියෙන නිසා මේ ලක්ෂයේදී ප්‍රතික්‍රියා බලයක් එනවා. හරි. මෙතනින් BC දාගන්න. මේ ලක්ෂයේ ප්‍රතික්‍රියා බලයක් එනවා. ඒක ඔන්න ඔය විදිහට ලකුණු කරගන්න. මේක මොකක් හරි අපි R1 කියලා ගමු. මෙතනත් R1. මේ ඔක්කොම ඒ ස්පර්ශ පෘෂ්ඨ වලට ලම්බකව තමයි ඇති වෙන්නේ. හරි. එහෙනම් බලන්න මේකෙත් මෙන්න මේ සිරසට දරන ආනතිය T ට හොයා ගන්නවා. ඒ සඳහා කරන්නේ මම මේ වගේ ඍජු කෝණී ත්‍රිකෝණය ඇඳ ගන්න. මෙන්න මේක. උතර මේ දෙක මොකද්ද? අරයන් දෙකක් නේ 2යි a. මේ දුර අපි හොයාගත්ත. මේ තියෙන මේ දුර හොයාගත්ත ඒකටයි. a ධන b. දැන් මේක x කියලා ගත්තොත් මෙතන t x ලාගේ හොයාගන්න පුළුවන්. එන x වර්ගය සමානයි කියලා ඉන්නේ 2a වර්ගය ධන ඍණ a ධන b වල වර්ගය. එන 4a වර්ගය මේක ප්‍රසාරණය කරොත් මේ විදිහට එනවා. a වර්ගයේ ධන b වර්ගයේ ධන 2a. එන අපිට අවසානයේ ලැබෙනවා 3a වර්ගය ඍණ 2ab ඍණ b වර්ගය. ඕකේ වර්ගමූලය. x එන්නේ ඕකේ වර්ගමූලය. හරි. එහෙනම් ගානේ මුලින්ම බලාපොරොත්තු වෙන්නේ පළවෙනි කොටස A හා B අතර ප්‍රතික්‍රියාව. A හා B අතර ප්‍රතික්‍රියාවයි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් R වලගේ අපිට විභේදනය කරන්න පුළුවන් A ගෝලයට. A ගෝලයට සිරස් විභේදනය දාන්න පුළුවන්. සිරස් විභේදනය. එහෙනම් මොකද්ද ලැබෙන්නේ? මොකද A ගෝලයේ මත ක්‍රියා කරන බලයක් R. දැන් කාට හරි කියන්න පුළුවන් B ගෝලයේ මතත් R ක්‍රියා කරනවා A ගෝලයෙන් හොයන්න කියලා. B ගෝලයේ මත R ට අමතරව R1 සහ X කියන බලත් ක්‍රියා කරනවා. එහෙනම් R වඩාත් පහසුවෙන් හොයන්න පුළුවන් A ගෝලයේ සමතුලිතතාවයේ සැලකීම. ඒතර මේ ගෝලවල බරවල් අපි සලකුණු කරලා නැහැ. ඒ ටිකත් පුතා සලකුණු කරගමු. මේ විදිහට W දාගන්න W කියලා. හරි.
දැන් ඒ ගෝලයේ සමතුලිතතාවය ගත්තොත් r cos θ r cos θ 2 r cos θ පහළට තියෙනවා w සමානයි බිඳුව. එහෙනම් 2 r විතර ලැබෙනවා අපිට 2 r cos θ සමානයි w. cos θ අපි ආදේශ කරගමු. cos θ කියන්නේ මොකක්ද? x බෙදීම 2i. එහෙනම් අපිට එනවා මේ 3a වර්ගය ඍණ 2ab ඍණ b වර්ගය. බෙදීම 2i සමානයි w. එහෙනම් දෙකට දෙක කැපුණාම r වල අගය ලැබෙනවා wa බෙදීම 3a වර්ගය ඍණ 2ab ඍණ b වර්ගය කියලා. හරි. ඔය දෙක ලැබෙනවා. එහෙනම් ගාන ඊළඟ කොටසෙන් අහන්නේ සිලින්ඩරයේ පතුල හා ගෝලය අතර ප්‍රතික්‍රියාව. කියන්නේ මෙවර අපෙන් බලාපොරොත්තු වෙන්නේ සිලින්ඩරයේ පතුල හා ගෝලය අතර ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ S වලාගේ. B හා සිලින්ඩරයේ පතුල මත ගැටලා තියෙන්නේ. සිලින්ඩරයේ පතුල හා ගෝල අතර ප්‍රතික්‍රියාව. එහෙනම් අපිට මේ B ගෝලයේ සමතුලිතතාවයට සිරස් විභේදනය දාන්න පුළුවන්. B ගෝලයේ මත සිරස්ට ක්‍රියා කරන බලයනේ S කියන්නේ. සිරස් විභේදනයේ මෙතන ටීටානේ. එහෙනම් බලන්න මොකද්ද වෙන්නේ? S උඩට තියෙනවා r cos θ මේ මෙතන θ මෙතන θ මෙතන θ r cos θ පහළට w පහළට. එහෙනම් S ඍණ r cos θ ඍණ w සමානයි බිඳුවයි කියලා නේ. S උඩට r cos θ සහ w පහළ. මේ බලන්නකෝ r cos θ කියන්නේ කීයද? මේ ඔක්කොම ආදේශ කරන්න ඕනේ මේ පිළිබඳව දැනගන්න ඕනේ. මේ r cos θ කියන්නේ w බෙදීම 2යි. එහෙනම් අපි ලියුවා S සමානයි r cos θ ධන w r cos θ කියන්නේ w බෙදීම 2 ධන w කියලා එනවා. එහෙනම් S වලාගේ ලැබෙනවා පුතා 3යි w බෙදීම 2. මේක කල්පනාවෙන් සුළු කරන්න. සමහර අය මේ ලොකු උත්තරේ ආදේශ කරලා ආපහු cos θ ගෙන් වැඩි කරලා සුළු කරන්න උත්සාහ කරනවා. එහෙම කරන්න එපා. r cos θ කියන්නේ පැහැදිලිව බලපුවහම පේනවා w බෙදීම 2යි. මොකද ඔයාලට නිබන්ධනය තුළ පිළිතුරු ලබා දීලා තියෙද්දි පිළිතුරු බලලා සුළු කිරීමට අදහසක් ගන්න පුළුවන්. මේ අගයන් ලැබිලා නැහැ කියන්නේ මේක ලේසියෙන් සුළු කරගන්න පුළුවන්. මේ වගේ සරල උත්තරයක් ඇවිල්ලා තියෙනවා කියන්නේ. හරි. එහෙනම් තුන්වෙනි කොටසේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ සිලින්ඩරයේ බිත්තිය හා B ගෝලය අතර ප්‍රතික්‍රියාව. සිලින්ඩරයේ බිත්තිය හා B ගෝලය අතර ප්‍රතික්‍රියාව R1 වල අගය. එහෙනම් තිරස් විභේදනය දාමු. R1 ගැන අහන්න. එහෙනම් තිරස් විභේදනයෙන් කියලා සටහන් කරා. තිරස් විභේදනය දාන්න B ට. මෙතනත් අපි සිරස් විභේදනය දැම්මේ B ට. C ට දැම්මත් හරි. මෙහාට තියෙනවා R1. මේ S විභේදන උනොත් S cos θ මෙහාට S sin θ මේ S cos θ මෙහාට S sin θ. W ලැබෙන්නේ නැහැ. හරි. දැන් එහෙනම් පුතා මතකයි අපිට මොකද්ද ලැබුණේ? B වලගේ සමාවෙන්න. මෙතන S නෙවෙයි මම ලියන්න ඕනේ R සමාවෙන්න. S කියන්නේ සිරස් එකනේ R ගන්න ඕනේ. R sin θ. එහෙනම් R වලගේ මතකයි අපිට ලැබුණා W බෙදීම 2යි cos θ නේ. වාරයක් tan θ කියලා. එහෙනම් R1 සමානයි W බෙදීම 2යි tan θ.
sin බෙදීම cosecant tan theta ගත්තොත් මොකක්ද අපිට ලැබෙන්නේ? සම්මුඛ පාදය a ධන b බෙදීම බද්ධ පාදයෙන් මෙන්න මේ x වල 3යි a වර්ගය ඍණ 2යි ab ඍණ b වර්ග 3යි a වර්ගය ඍණ 2යි ab ඍණ b වර්ග. ඔන්න ඔය ආකාරයට සිලින්ඩරයේ බිත්තිය හා b ගෝලය අතර ප්‍රතික්‍රියාව R1 ලබා ගන්න පුළුවන්. තිරස්සි භේදනයේ භාගය. දැන් 66 වෙනි ගාන එකිනෙකී අරය A වූ සුමට ගෝල දෙකක් විස්කම්භයේ 3යි A වූ අක්ෂයේ සිරස් වූ සිලින්ඩරාකාර භාජනයක තබා ඇත. සිලින්ඩරයේ බිත්ති හා පතුල මගින් ඇතිවන ප්‍රතික්‍රියා සොයන්න. දැන් බලන්න මේ අපිට ලබා දීලා තියෙන සිලින්ඩරාකාර භාජනයේ විස්කම්භය අක්ෂයේ සිරස් වෙනවා. මේ ආකාරයට තියෙනවා. අක්ෂයේ සිරස් වුණු සිලින්ඩරය මේ විදිහට තියෙනවා. ඒතර හරස් කරගත්තහම මේ විදිහට පේනවා. මෙයාගේ විස්කම්භයෙන් පුතා අපිට ලබා දීලා තියෙන 3A කියලා. ගෝලයක අරය A. ඒතර බලන්නකෝ මම එක ගෝලයක් හිතනවා මේ වගේ පෘෂ්ඨයක ස්පර්ශ වෙලා තියෙනවා කියලා. එක ගෝලයක් මේ වගේ ස්පර්ශ වෙලා තියෙනවා කියලා හිතුවොත් මේ බලන්නකෝ මේ කොටස A මේකත් ඇවිල්ලා මේ කොටසත් ඒම වෙනවා. දැන් අනිත් ගෝලය මේක කොහොම ස්පර්ශලා තියෙන අනිත් ගෝලය දැම්මොත් අපි කොහොම ස්පර්ශලා තියෙන අවස්ථාව අනිත් ගෝලය මෙහෙම මෙන්න මේ විදිහට. අනිත් ගෝලය මෙහෙම එන්නේ. අනිත් ගෝලය ඔන්න ඔය ආකාරයට එනවා. හරි. එතකොට දැන් මේ වගේ ඇන්දොත් ඔන්න ඔය ආකාරයට හරියට පිළිටන්න ඕනවා සමතුලිත රූප සටහන ඇන්දාම. හරි. දැන් මේ ගෝල අතර ප්‍රතික්‍රියා බල අපි ලකුණු කරගන්න උත්සාහ කරමු. මුලින්ම මේ බර ලකුණු කරපු ගෝලවල මෙතන බර W මෙයාගේ බර W මේක මෙහෙම යන්න ඕන. දැන් මේ ගෝල දෙක අතර අන්‍යෝන්‍ය ප්‍රතික්‍රියාවක් ක්‍රියාත්මක වෙනවා. R කියලා සටහන් කරගමු. ඊට බලන්න ඊට අමතරව මොකද වෙලා තියෙන්නේ? මෙන්න මේ පහලින් තියෙන ගෝලය මේ පතුලේ වගේම සිලින්ඩරයේ පතුලේ වගේම මේ බිත්ති ස්පර්ශ වෙලා තියෙනවා. එහෙනම් අපි මේක R1 කියලා දාගමු. මේක R2 කියලා දාගමු. ඊට මේ ගෝලය මේ බිත්ති ස්පර්ශ වෙලා තියෙනවා. තවත් ප්‍රතික්‍රියා බලයක් එනවා. මේක අපි R3 කියලා දාගමු. ඔන්න ඔය විදිහට එකිනෙක ස්පර්ශ වෙලා තියෙන ලක්ෂවලදී අපි අභිලම්බ ප්‍රතික්‍රියා ලකුණු කරන්න ඕනේ. හරි. එහෙනම් අපිට ඇත්තටම බල හොයන්න තියෙනවා පුතා හතරක්. R, R1, R2, R3. හරි. එහෙනම් බලමු එකින් එක කොහොමද හොයන්නේ කියලා. මේකෙත් අර කලින් ගණන් වල වගේම අපි ගෝල දෙක A හා B කියලා දාගමු. මේ ඇවිල්ලා A ගෝලය, මේ B ගෝලය. මෙන්න මේ සිරසට දරන ආනතිය මේකේ θ කියලා ගමු. ඒතර මෙන්න මේ රේඛාව යා කරොත් මෙතන ඍජු කෝණී ත්‍රිකෝණයක් එනවා. ඒක ඇඳගමු. θ. මේකේ සම්මුඛ පාදය මොකක්ද දෙන්නේ? මේවත් තේරෙනවා. මේ සම්මුඛ පාදය මේ දුර A කියලා ලැබෙනවා. මේක 2යි.
එහෙනම් අපි sin θ වගේ ලිව්වොත් a බෙදීම 2යි නැත්නම් භාගය θ සමානයි phi බෙදීම 6යි කියලා ලැබෙන්නේ අංශක 30යි. θ සමානයි phi බෙදීම 6යි කියලා ලැබෙනවා. හරි. එහෙනම් මොකද්ද පුතා කරන්නේ අපි විශේෂයෙන්ම මුලින්ම අපි r වල අගය හොයනවා කියලා හිතුවොත් r වල අගය හොයන්න මොකද්ද අපි කරන්නේ? r ක්‍රියා කරන්නේ මේ b ගෝලයටයි a ගෝලයටයි. b ගෝලයේ මත ක්‍රියා කරන බල අඩුයි. මේ බලන්න. b ගෝලයේ r3 කියන බලය තිරස්ස තියෙනවා. එහෙනම් r3 නැති කරගෙන r හොයන්න නම් සිරස්ස විභේදනය කරා නම් හරිනේ. සිරස්ස විභේදනය කරා නම් හරි. එහෙනම් මම ලියනවා b ගෝලයට සිරස් විභේදනයේ r cos θ w පහලට සමානයි බිඳුව. එහෙනම් r cos phi බෙදීම 6 සමානයි w. cos 60 කියන්නේ කීයද? භාගයයිනේ. එහෙනම් r සමානයි 2යි w කියලා. r ලාගේ අපිට 2යි w කියලා ලැබෙනවා. හරි. එහෙනම් ඊළඟට අපි හොයාගන්න හැකියාව තියෙනවා. මොකද්ද අපිට හොයන්න පුළුවන්? ඊළඟට අපි පද්ධතියම සැලකුවොත් අපිට එක බලයක් හොයාගන්න පුළුවන්. මොකද පද්ධතියම ගත්තොත් පුතා පද්ධතියම ගත්තොත් මෙයාට මෙයාර කැපෙනවා. ඊළඟට තිරස්සන තියෙන්නේ R2 සහ R3. එහෙනම් පද්ධතියටම සිරස් විභේදනය දා. පද්ධතියටම සිරස් විභේදනය දැම්මොත් අපිට හොයාගන්න හැකියාව ලැබෙනවා විශේෂයෙන්ම R1. මේ බලන්න R1 උඩින් තියෙනවා. W2 පහළට. මේවා මොකොත් එන්නේ R2 එන්නේ R3 එන්නේ. එහෙනම් R1 ඍණ 2යි W සමානයි බිඳුවයි R1 වල අගයත් 2යි W කියලා එනවා. මීට අමතරව අපිට හොයාගන්න තියෙන්නේ R2 සහ R3. මෙතරම් මම පද්ධතියටම පොඩි විභේදනයක් දානවා. පද්ධතියටම තිරස් විභේදන. මේකෙන් අගයක් හොයාගන්න බැරි වුණත් අපිට සම්බන්ධයක් එනවා. මේ බලන්න. පද්ධතියටම තිරස් විභේදන දැම්මොත් R2 මෙහාට තියෙනවා R3 මෙහාට තියෙනවා. එහෙනම් R2 ඍණ R3 සමානයි බිඳුවයි R2 සමානයි R3 කියලා ලැබෙනවා. R2 සමානයි R3 කියලා එනවා. පද්ධතියටම තිරස් විභේදනය දැන්. right. දැන් R2 වලගේ හොයන්න ක්‍රමවේදයක් කල්පනා කරා නම් දෙකම එකපාර එනවා. R2 R3 දෙක. කොහොමද R2 වලගේ හොයාගන්නේ? අපිට පුළුවන් පුතා විශේෂයෙන්ම B ගෝලයට හරි A ගෝලයට හරි එක ගෝලයක් සලකලා තිරස් විභේදනය දාන්න. අපි B ගෝලය ගත්තා කියලා හිතන්න. B ගෝලයට තිරස් විභේදනය. මොකද්ද මේ R cos θ මේ පැත්තට මේ R cos θ මෙහාට R sin θ. එහෙනම් අපිට එනවා R3 R cos θ R3 සමානයි R sin θ R3 සමානයි R sin θ. හරි. එහෙනම් R3 සමානයි R කියලා ආවේ 2යි W sin phi බෙදීම 6. හරි. මෙතන පුතා අපිට වැරදිලා තියෙනවානේ. cos 30 නේ. cos 30 කියන්නේ මූල 3 බෙදීම 2. එහෙනම් 2යි W යට මූල 3. sorry. මෙතන sin 30 භාගයයි. එහෙනම් 2යි W වැඩි කිරීම භාගය W කියලා උත්තරේ. එහෙනම් R3 වලගේ W කියන්නේ
R2 වලා ගියත් පුතා W. එහෙනම් අපිට අවසාන ලියන්න පුළුවන් R3 R2 සමානයි W. එහෙනම් R හෙව්වා R1 ලබා ගත්ත ඊළඟට R2 R3 ට සමානයි A හෝ B ගෝල වලට තිරස් විභේදනය දාලා R2 සහ R3 අගයන් හොයාගන්න. හරි. ඔය ආකාරයට අපිට ගැටලුව සාදන්න පුළුවන්. ඒක පැහැදිලිව තේරුම් ගන්න ඕනේ මේ රූප සටහන ඇඳ ගැනීම ඉතාමත් වැදගත්. මේ සිලින්ඩරේ මුළු විස්කම්භයම 3A කියලා දීලා තියෙනවා. ඒතර ගෝලයක විස්කම්භය 2A වෙන නිසා ගෝල පවතින්න ඕනේ මේ ආකාරයට කියන එක වටහා ගැනීම ඉතාමත් වැදගත්. ගෝල දෙක එකිනෙක වෙන් වෙලා තියෙන්න බෑ. ගෝල දෙකම පතුලේ තියෙන්නත් බෑ. මේ වගේ එක ගෝලයක් පතුලේ තියෙද්දි අනිත් ගෝලය ඒක මත තියෙන්න ඕනේ. බිත්තියක් ස්පර්ශ කරන. ඒ අවබෝධය ඉතාමත් වැදගත් රූපේ නිවැරදිව ඇඳ ගැනීම. එහෙනම් අපි 65 වෙනි ගාන හදන විදිය බලමු. 2008 වර්ෂයේත් මේ ගානමයි ආවේ. ඊට සමාන ගානක් තමයි තියෙන්නේ. 2008 වර්ෂයේ ගාන ප්‍රශ්න පත්‍ර පොත් තරම් කියවල බලපුවාම මේ ගානේ එහා B අකුරු මාරු වෙලා තමයි අවිල්ලා තියෙන්නේ විශේෂයෙන්ම දෙවන කොටස. පළවෙනි කොටසට ඇවිල්ලා තියෙන්නේ අපි අර කලින් හදපු විශේෂයෙන්ම කිසියම් සිලින්ඩරයක් තුල සිලින්ඩර දෙකක් තියෙන අවස්ථාවක්. ඒ කියන්නේ අපි අර කලින් හදපු 62 වෙනි ගානට සමාන කොටසක් ඇවිල්ලා තියෙන පළවෙනි කොටස දෙවෙනි කොටසට මේ ගාන ඇවිල්ලා තියෙනවා. ඒ ගානේ කොටස් දෙකක් තිබ්බා. හරි. අරේ B වන අචල තිරස් සුමට සිලින්ඩරයක්. තිරස් සුමට සිලින්ඩරයක් කිව්ව මේ ආකාරයට පේනවා. දැන් ඔබට පේනවා මේකේ හරස්කඩ ඔය ඔබට පේන මූණත ගත්තොත් වෘත්තාකාර හරස්කඩ. සිරස් සිලින්ඩරයක් කිව්වහම දැන් අපි ගත්තනේ සිර අක්ෂයේ සිරස් සිලින්ඩර කිව්වහම මේක ගත්තාම මේක කපලා ගත්තාම ඍජු කෝණාශ්‍රාකාර හරස්කඩක් ආවා. සුමට තිරස් සිලින්ඩරයක් කිව්වහම වෘත්තාකාර හරස්කඩක් එනවා. ඒ බව අවබෝධ කරගන්න. ඇතුළත අරය A වන සමාන භාර සිලින්ඩර දෙකක් තබා ඇත. අරය B වන සිලින්ඩරයේ ඇතුලේ අරය A වන සිලින්ඩර දෙකක් තියෙනවා. ඒ කියන්නේ අරය අඩුයි ඒගොල්ලන්. හරි? අරය A වන සිලින්ඩර දෙකක් තබා ඇත. සියලුම සිලින්ඩර වල අක්ෂ තිරස් හා සමාන්තර වේ. සියලුම සිලින්ඩර වල අක්ෂ තිරස් හා සමාන්තර වේ කියලා ලබා දීලා තියෙනවා. මුල් සිලින්ඩර දෙකට සමාන වූ අරය A වන වෙලස් සිලින්ඩරයක් එම සිලින්ඩර දෙක මත සමතුලිතව තබා ඇත. ඒ කියන්නේ අර ලොකු සිලින්ඩරය ඇතුලේ අරය A වන සිලින්ඩර දෙකක් තිබ්බා. ඒ ලොකු සිලින්ඩරයට ඒගොල්ලන්ගේ අක්ෂ තිරස් වන අතර සමාන්තරයි කියලා දීලා තිබ්බා. දැන් මුල් සිලින්ඩර දෙකට සමාන වූ අරය A වන වෙනස් සිලින්ඩරයක් ඒව මත තියලා තියෙනවා. පහළම සිලින්ඩර දෙක වෙන් වී පවතී නම් මෙන්න මේ අවසමානතාවය පෙන්වන්න දෙන්නේ. B සඳහා අවසමානතාවයක් AS. හරි. එහෙනම් අපි රූප සටහන ඇඳගන්නේ කොහොමද කියලා බලමු. මෙහෙම ලොකු සිලින්ඩරයේ තියෙනවා. හරි. ඒ ලොකු සිලින්ඩරයේ තුල කුඩා සිලින්ඩර දෙක දාලා තියෙනවා. මේ විදිහට. කුඩා සිලින්ඩර දෙක දාලා තියෙනවා. කුඩා සිලින්ඩර දෙක දාලා තියෙනවා. ඒක උඩ තවත් සිලින්ඩරයක් තියෙනවා. මේ පහළ සිලින්ඩර දෙක වෙන් නොවි පවතිනවා කියලා තියෙනවා. මේක උඩ තව සිලින්ඩරයක් තියලා තියෙනවා. හරි. දැන් එහෙනම් අපි ප්‍රතික්‍රියා බල ලකුණු කරන්න උත්සාහ කරමු. ඊට පස්සේ අපි සිලින්ඩර වල බල ලකුණු කරගමු. W හරි. A B සහ C. දැන් මුලින්ම අපිට ලකුණු කරගන්න හැකියාව තියෙනවා මේ දෙක අතර පුතා අන්‍යෝන්‍ය ප්‍රතික්‍රියාවක් වෙනවා මේ ස්පර්ශ ලක්ෂය. හරි. මම මේක එළියටම සලකුණු කරගන්නම් R1
මේ පැත්තෙනුත් එනවා සම්මිතික ආකාරයට. හරි. ඊට අමතරව මේ සිලින්ඩර දෙක ස්පර්ශ වෙලා තියෙන නිසා මෙතනොත් ප්‍රතික්‍රියාවක් ලැබෙනවා. මේක R2 ස්පර්ශ ලක්ෂවලදී යදින ස්පර්ශකයට ලම්බකෝ මේ ස්පර්ශකයට ලම්බකෝ ඇති මෙතනත් එහෙමයි ස්පර්ශ ලක්ෂවලදී යන්නේ ස්පර්ශකවලට ලම්බකෝ. මීට අමතරව තවත් අපි අමතක කරන ප්‍රතික්‍රියාවක් තියෙනවා. මේ බලන්නකො මේ පහළ සිලින්ඩර ඇතර මේ සිලින්ඩරනේ මේ පහළ සිලින්ඩරයන් දෙක ස්පර්ශ වෙලා තියෙනමනේ ලොකු සිලින්ඩරෙත් එක්ක මේ ලක්ෂයේදී ප්‍රතික්‍රියා බලයක් එනවා. මේක මෙන්න මේ ලක්ෂයේදී යන්නේ ස්පර්ශක වලට ලම්බකව යන්නේ. ඒතර මේ ස්පර්ශක වල ලම්බක රේඛාව කියන්නේ මොකද්ද? මේ ස්පර්ශකය ඇත්තටම මේ ඒ ගෝලයටත් ස්පර්ශකයක් වන අතර ලොකු සිලින්ඩරයටත් ස්පර්ශකයක් එනවා. මේ හරස් කර මේ කුඩා ඒ ගෝලය හරස් කඩවන වෘතයට ස්පර්ශකයක් වන අතර ලොකු සිලින්ඩරයේ හරස් කඩවන වෘතයටත් ස්පර්ශකයක් එනවා. ඒතර මේ දෙකේම කේන්ද්‍ර හරහා යන්න ඕනේ. අපි ලොකු කෝණයේ කේන්ද්‍රය ওই විදිහට ලකුණු කරගමු. ඇත්තටම උතර නෙමෙයි වාට මේ හරිය වගේ එන්න ඕනේ. පැහැදිලි වෙන්න ඔහෙ ලකුණු කර. මේ වෙනවද? ඒ ප්‍රතික්‍රියා බලය මම නිල් පාටින් දානවා. මෙන්න මේ කේන්ද්‍ර දෙක හරහා යන පරිදි අනින්න ඔය විදිහට. මෙතනත් මේ කේන්ද්‍ර හරහා යන පරිදි ඇඳ ගන්න ඕනේ මේ ආකාරයට. හරි. මේක අපි R කියලා දාගමු. ඒතර ඉස්සෙල්ලා ආකාරයට මෙතර ආනතිය මං සඳහන් කරගන්න උත්සාහ කරනවා θ කියලා. මේ ගෝලවල අරයන්නේ ඒනි. හරි. θ කියලා සඳහන් කරගෙන අර කලින් ගණන් හැදුවා වගේම මේ θ හොයාගන්න උත්සාහ කරනවා. දැන් මේක මේ ටික මොකක්ද එන්නේ පුතා? අපිට මේ මුළු මෙන්න මේ කොටස A වෙනවනේ මේ මුළු අරය. මෙන්න මේ මුළු අරය B වෙන්නේ. ලොකු ගෝලයේ අරය. ලොකු සිලින්ඩරයේ අරය. ලොකු සිලින්ඩරයේ අරය B. මේ කුඩා සිලින්ඩරයේ අරය A. ඒතර මේ ටික වෙන්නේ B ඍණ A. එහෙනම් මේ දුර ප්‍රමාණය අපිට x හොයාගන්න පුළුවන්. එහෙනම් x වර්ගය සමානයි කියලා මොකක්ද ඉන්නේ? b ඍණ a වල වර්ගය ඍණ a වර්ගය. සුළු කරගත්තොත් මොකක්ද ලැබෙන්නේ? ඔන්න ඔය විදිහට එනවා. b වර්ගයේ ධන a වර්ගයේ ඍණ 2ab ඍණ a වර්ගය. a වර්ගයට a වර්ගය කැපුණාම අපිට අවසානයේ ලැබෙන්නේ b වර්ගය ඍණ 2ab කියලා. b වර්ගයේ ඍණ 2ab වල වර්ගමූලය තමයි අපිට x කියලා ලැබෙන්නේ. හරි. එහෙනම් දැන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ පහළ සිලින්ඩර වෙන් නොවි පැවතීමට අවශ්‍යතාවය. පහළ සිලින්ඩර වෙන් නොවි පැවතීමට අවශ්‍යතාවය. අපි ඒක ලියාගමු. පහළ සිලින්ඩර වෙන් නොවි පැවතීමට. එහෙනම් පහළ සිලින්ඩර දෙක වෙන් වුණා කියන්නේ මේ ස්පර්ශය නැතුව යනවා. පහළ සිලින්ඩර දෙක වෙන් වුණා කියන්නේ මේ ස්පර්ශය නැතුව යනවා. R2 ප්‍රතික්‍රියාව නැති වෙනවා. ඒක වෙන් නොවි තියෙනවා කියන්නේ R2 ප්‍රතික්‍රියාවට අගයක් පවතිනවා. පහළ සිලින්ඩර දෙක වෙන් නොවි තියෙනවා කියන්නේ R2 ප්‍රතික්‍රියාවට අගයක් පවතිනවා. දැන් අපි දන්නවනේ කලින් ගණන් වලදී මේ වගේ හෙව්ව තිරස් ප්‍රතික්‍රියාව මේ A හරි B හරි ගෝලවල සමතුලිතතාවයට තිරස් විභේදනය දැම්මොත් තමයි R2 එන්නේ. A හරි B හරි ගෝලවල සමතුලිතතාවයට තිරස් විභේදනය දැම්මොත් තමයි R2 අපිට ලැබෙන්නේ. එහෙනම් R2 වලගේ හොයාගන්න අපි මොකද්ද කරන්න කියලා බලමු. අපි ඒ සඳහා පුතා මුලින්ම මම මේ ඒ ගෝලයේ මත ක්‍රියා කරන ප්‍රතික්‍රියා ටික බල ටික ඇඳ ගන්න. ඒ ගෝලයේ මත ක්‍රියා කරන ප්‍රතික්‍රියා ටික බල ටික ඇඳ ගන්න. W තියෙනවා මෙතනින් සිරස්ස පහලට. ඊට R කියලා ප්‍රතික්‍රියා බලයක් ඇවිල්ලා තියෙනවා මෙහෙම. හරි. R කියලා ප්‍රතික්‍රියා බලයක් ඇවිල්ලා තියෙනවා මෙහෙම. ඊට R කියන ප්‍රතික්‍රියා බලය තියෙනවා මේ ආකාරයට. සමා වෙන්න මේ R1 R ප්‍රතික්‍රියා බලය මෙහෙම තියෙනවා. කොම ලම්බකව. මීට අමතරව තිරස්ස තියෙනවා මේ පැත්තට R2. ඔය ටිකනේ තියෙන්නේ බල ටික වශයෙන්. දැන් බලන්න R2 හොයද්දී W හැර මේ දෙන්නම එනවා. ආට තේරෙනවා.
W හැර මේ දෙන්නම අපිට R2 වල අගය හොයන්න තියෙනවා. ඇත්තටම R1 ලකුණු කරන්න ඕනේ අනිත් පැත්ත. හරිද? මේ R1 නේ අපිට බලපාන්නේ. මේ ගෝලය මත මේ R1 තමයි බලපාන්නේ. හරි. දැන් අපි දන්නවා R වල සිරසට ආනතිය θ මේ. මෙයාගේ සිරසට ආනතිය θ. මෙයාගේ සිරසට ආනතිය θ. ඊළඟට මෙන්න මෙතන මම කෝණය ඇල්ෆා කියලා සටහන් කරගත්තු මේ ආනතියත් හොයන්න පුළුවන්. මේ බලන්නකො මේ ඔක්කොම A එන්නේ. එහෙනම් බලන්න අපි sin alpha වගේ ලිව්වොත් A බෙදීම 2යි A. ඒකත් මම පැත්තකින් ලියන්න. ඒක මම මෙතනින් ලියන්නම්. sin alpha සමානයි A බෙදීම 2යි A. කියන්නේ භාගයයි. alpha වලගේ අපිට ලැබෙනවා 5 බෙදීම 6යි කියලා. අංශක 30යි. හරි. එහෙනම් දැන් අපිට පැහැදිලිව පේනවා මෙන්න මේ R1 කියන එක සිරසට දරන ආනතිය 5 බෙදීම 6යි. R1 වල සිරසට ආනතිය මෙන්න මේක පුතා 5 බෙදීම 6යි. මේක මම මෙහෙම ලකුණු කරගන්න මේක ඇවිල්ලා 5 බෙදීම 6යි. R1 වල සිරසට ආනතිය 5 බෙදීම 6යි කියලා එනවා. දැන් අපිට අවශ්‍ය පරිදි ඔය ආනත බලයන් ටික විභේදනය කර ගැනීමට මම හිතන්නේ දැන් අපිට හැකියාව තියෙනවා. හරි. එහෙනම් අපි A ගෝලයට තිරස් විභේදනය දැම්මොත් A ගෝලයට තිරස් විභේදනය මොකද අපි R2 හොයාගන්න උත්සාහ කරන්නේ A ගෝලයට තිරස් විභේදනය දැම්මොත් මේ පැත්තට R2 එනවා. ඊට R1 මේ බලන්න R1 cos θ මේ R1 cos θ තමයි සිරස්ස පහළට එන්නේ මේ R1 cos θ. එහෙනම් මෙහාට එන්නේ cos θ නේ cos 5 බෙදීම R1 cos 5 බෙදීම 6 මෙහාට එන්නේ මෙහාට එනවා sin 5 බෙදීම 6 කියලා. R1 sin 5 බෙදීම 6. ඒ කියන්නේ sin 30යි. ඊට R cos θ එනවා උඩට මෙහාට එන්නේ R cos θ උඩට මෙහාට R sin θ. මේක දාන ඉන්නේ R sin θ. එන R2 සමානයි කියලා එන්නේ R sin θ ඍණ R1 sin 5 බෙදීම 6. එහෙනම් ඔක පළවෙනි සම්බන්ධය කියලා දාගමු. R2 වලගේ හොයන්න R සහ R1 වලගයන් අපි සොයාගත යුතු බව අපිට පැහැදිලි වෙනවා. එතන මම වෙනම රූපයක් ඇඳලා මේ ඒගෝලයේ මත බල සටහන් කරේ මොකද මේ රූපයේ මත විභේදනය කරද්දී විශේෂයෙන්ම ආනතින් සොයා ගැනීම අපහසු නිසා. හරි. දැන් එහෙනම් R සහ R1 වල අගයන් හොයන හැටි අපි පැහැදිලි කරගත්තොත් අපිට R2 හොයාගන්න පුළුවන්. R2 ධනාගයක් වීමට අවශ්‍යතාවය ලබා ගත්තොත් අපිට ඔය අසමානතාවය එනවා. හරි. එහෙනම් දැන් අපිට පැහැදිලි R2 වල අගය ලබා ගැනීම සඳහා R සහ R1 කියන අගයන් හොයාගන්න ඕනේ. බලමු අපි R හොයන්නේ කොහොමද කියලා. මේ බලන්නකෝ මේ ගෝල තුනම සහිත පද්ධතිය ගත්තොත් පුතා R1 සමාන හා ප්‍රතිවිරුද්ධයි මේ. R2 සමාන හා ප්‍රතිවිරුද්ධයි. ඒ සියල්ලම කැපිලා යනවා. එහෙනම් අපිට පද්ධතියම සලකලා පොත් R හොයාගන්න පුළුවන්. විශේෂයෙන්ම සිරස් විභේදනයේ දාලා. එහෙනම් මම ලියනවා පද්ධතියටම සිරස් විභේදනයේ. පද්ධතියටම සිරස් විභේදනයේ දැම්මොත් R cos θ කියලා එනවා. නම් 2R cos θ සිරස්ස පහළට තියෙන බලය වෙන්නේ සිලින්ඩර තුනෙන් බල 3යි W. එන R සමානයි 3යි W බෙදීම 2යි cos θ කියලා අපිට ලැබෙනවා. එහෙනම් මේක දැන් හරි පුතේ. R1 හොයාගන්න ඕනේ. R1 ලබා ගැනීම සඳහා මේ බලන්නකෝ R1 කියන බලය ක්‍රියා කරනවා C ගෝලය මත A ගෝලය අතර. නැත්නම් C හා B අතර. එතකොට A වලදී R1ට අමතරව තව බල තියෙනවනේ. හරි. R උත් එනවනේ. කරදරයිනේ. අවශ්‍ය නම් A ගෝලයට සිරස් විභේදනය කරලා R1 හොයන්න පුළුවන්. එතකොට R1 උයි R උයි W ඔක්කොම එනවා. නමුත් C ගෝලය ගත්තොත් C ගෝලය මත සිරස් විභේදනය කරද්දී R1 විතරයි.
ඒ නිසා C ගෝලයේ සමතුලිතතාවය සලකමු. එහෙනම් අපි ලියනවා C ගෝලය නෙවෙයි අතරම සිලින්ඩරය. C සිලින්ඩරයට සිරස් විභේදනය. C සිලින්ඩරයට සිරස් විභේදනය දැම්මනම් මේ බලන්න R1 cos alpha R1 cos alpha පහළට W. එහෙනම් 2යි R1 cos alpha ආවේ 5 බෙදීම 6යිනේ. ඍණ W සමානයි 0. එහෙනම් 2යි R1 මෙතන මූල 3 බෙදීම 2 පුතා සමානයි W. R1 වල ගේනවා W යට මූල 3යි කියලා. R1 ට ලැබෙනවා W යට මූල 3යි කියන අගය. දැන් ඔයාගේ අන් ටික මෙතනට ආදේශ කරලා අපි සුළු කිරීම පටන් ගත්තා නම් වැඩේ හරි අපේ. මේ බලන්නකෝ. එහෙනම් එකෙන් මට R2 හොයාගන්න පුළුවන්. එකෙන් R2 සමානයි R sin theta. ඍණ R sin 5 බෙදීම 6. එහෙනම් R කියලා ආවේ 3යි W බෙදීම 2යි cos theta. 3යි W බෙදීම 2යි. බෙදීම cos theta කියලා. 3යි W බෙදීම 2යි cos theta. වාරයක් sin theta. මෙතන sin 30 කියන්නේ භාගය. R වලට ලැබුණේ W යට මූල 3. දැන් බලන්න 3යි W බෙදීම 2යි tan theta. මෙතන W යට 2යි මූල 3. 3යි W බෙදීම 2යි tan theta. W යට 2යි මූල 3. tan theta වල අගය ආයේ මොකක්ද? ඒ කොටස මකලා තියෙන tan theta එන්නේ මොකද්ද? A බෙදීම x කියලා. හරි? A සඳහා x සඳහා ලැබුණේ b වර්ගයේ ඍණ 2යි ab වල වර්ගමූලයෙන්. එහෙනම් 3යි w බෙදීම 2යි a බෙදීම x කියන්නේ මේක. w යට 2යි මූල 3. ඔන්න ඕක තමයි R2. හරි. දැන් නම් පහළ සිලින්ඩර දෙක වෙන් නොවි පැවතීමට අවශ්‍යතාවය හොයන්න මෙන්න මෙයාගේ අගය අපි විශාලයි බිඳුව කියලා සලකන්න. පහළ සිලින්ඩර දෙක වෙන් නොවි පවතිනම් R2 වලගේ විශාලයි බිඳුව වේවි. එන R2 විශාලයි බිඳුව යොදපුවාම අපිට පහළ සිලින්ඩර දෙක වෙන් නොවි පැවතීමට අවශ්‍යතාවය අවසාන වශයෙන් ලබා ගන්න පුළුවන්. හරි. එන අපි ලියනවා පහළ සිලින්ඩර වෙන් නොවි පැවතීමට R2 විශාලයි බිඳුව. එන R2 වලගේ අපිට ආදේශ කරගන්න පුළුවන් 3යි W බෙදීම 2යි A බෙදීම B වර්ගයේ ඍණ 2යි AB වල වර්ගමූල. ඍණ W යට 2යි මූල 3 විශාලයි බිඳුව. එහෙනම් W සහ 2 කියන අගයන් කැපෙනවා. ඒවෙන් බෙදන්න පුළුවන්. එහෙනම් මෙතන ඉතුරුලා තියෙන්නේ පුතා 3යි A බෙදීම B වර්ගයේ ඍණ 2යි AB වල වර්ගමූලය විශාලයි 1 යට මූල 3. මේවා ධනාගයන් නිසා හරස් ගුණ කරගන්න පුළුවන්. 3යි මූල 3යි විශාලයි 3යි මූල 3යි විශාලයි B වර්ගයේ ඍණ 2යි AB වල වර්ගමූල. දැන් එහෙනම් මේ B අකුර සඳහා අසමානතාවයක් ගොඩනගන්න B එළියට ගන්න ඕනේ. අපි මේක වර්ග කරගන්න. වර්ග කරගෙන අපිට B සඳහා අසමානතාවය ගොඩනගා ගන්න පුළුවන්. හරි. එහෙනම් දැන් අපිට වර්ග කර ගැනීමට හැකියාව තියෙනවා වර්ග කිරීමෙන් කියලා ලිව්වා. වර්ග කරගත්තොත් මොකක්ද එන්නේ පුතා? 3යි මූල 3යි ඒ වල වර්ගය ලියන්න පුළුවන් නේ.
3 වර්ගය 9යි 9 වරක් 3 27යි a වර්ගය. මේ පැත්තේ එනවා b වර්ගයේ ඍණ 2යි ab කියලා. හරි. ඉතිරි සුළු කිරීම මම මෙතනින් කරන්නේ. දැන් මොකේ අසමානතාවේ දෙපැත්ත මාරු කරලා ලියනවා. b වර්ගයේ ඍණ 2යි ab කුඩයි 27යි a වර්ගය. දැන් අපිට b සඳහා අසමානතාවයක් ගොනු කරගන්න තියෙන නිසා මේ බලන්න b පද දෙකක් තියෙනවා. වර්ග පදයක් ඒකජ පදයක්. එතන b වල වර්ගජ ප්‍රකාශනයක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේ අවස්ථාවකදී වර්ග පූර්ණය කරන්න ඕනේ. ඒ වර්ග පූර්ණය කරන්න ඒකජ පදයේ සංගුණකේ භාගයක් අපි දානවා. b එහෙම සුළු කරලා තමයි b වර්ග පූර්ණය කරලා තමයි b වල වර්ගජ ප්‍රකාශනය මේ අසමානතාවය ගොනු කරන්නේ. 2යි a වලින් භාගයක් a වර්ගය. එතකොට මේ පැත්තට a වර්ගය දැම්මු 28යි a වර්ගය කියලා. දැන් මේක අපිට ලියා ගන්න පුළුවන් b ඍණ a වල පූර්ණ වර්ගය. කුඩයි 28යි a වර්ගය. දැන් b ඍණ a කුඩයි මෙතන අපි හරිනම් ධන හෝ ඍණ ලියන්න ඕනේ. අපි ධනද ඍණද කියන්නේ ලියන්න තීරණය කරන්නේ කොහොමද? අපේ මෙතන තියෙන ලකුණ අනුව. මේ බලන්න අපි දන්නවනේ පුතා b විශාලයි a කියලා. මොකද b කිව්වේ ලොකු සිලින්ඩරේ ආරය. a කිව්වේ කුඩා සිලින්ඩරේ ආරය. එහෙනම් b ඍණ a කියන්නේ ධන ප්‍රමාණය. එහෙනම් b ඍණයේ ධන ප්‍රමාණයක් නිසා ධන ප්‍රමාණයක් කවදාවත් මෙතන ධන ප්‍රමාණය කුඩයි කියලා ඇවිල්ලා තියෙනවා. b ඍණ a වලගේ කුඩයි කියලා ඇවිල්ලා තියෙන්නේ b ඍණ a වල වර්ගයේ 28යි a වර්ගය. හරි. ඒතර මේකට වඩා මේ පැත්ත ලොකු වෙන්න ඕන. ධන ප්‍රමාණයකට වඩා ලොකු සංඛ්‍යාවක් කියන්නේ ධනාගය. එහෙනම් මේකේ ධන වර්ග මූලය තමයි ලියන්නේ. එහෙනම් මේ 4 වරක් 7 2යි මූල 7යි a කියලා ලැබෙනවා. 2යි මූල 7යි a කියලා ලැබෙනවා. එහෙනම් අවසානයේ එනවා අපිට මේ බලන්න අවසාන පිළිතුර මම මෙතන ලියන්නම්. b කුඩයි a ධන 2යි මූල 7යි. b කුඩයි a ධන 2යි මූල 7යි. නම් b වලගේ එනවා කුඩයි 1 ධන a වාරයක් 1 ධන 2යි මූල 7යි. 1 ධන a වාරයක් 2යි මූල 7යි. ඔය විදිහට එනවා b වලගේ. හරි. එහෙනම් පුතා ඔයා මෙතන ලියලා වුණාම මේ ස්ථානෙට එන්න. මෙතනින් මේ ටික ලියලා මේ ටික ලියන්න. ඔයා කාට අපිට වර්ග කිරීමෙන් කියන එක මෙතනින් ලියන්න. වර්ග කරලා විශේෂයෙන් මෙන්න මෙතන සුළු කිරීම වැදගත්. b පද ස්ථාන දෙකක තියෙන නිසා වර්ග පූර්ණය කිරීම සඳහා a වර්ගය එකතු කරනවා. ඊට පස්සේ මේ සුළු කිරීමත් වැදගත්. මෙතන අපි ධන වර්ග මූලයේ සලකන්නේ ඒකට හේතුව තමයි මේක. b වලගේ ඊට වඩා වැඩි b ඍණ a වලගේ විශාලයි බිඳුව. එනම් පුතා පැහැදිලිව දැන් අපි විශේෂයෙන්ම මිශ්‍ර ගැටලු කීපයක්ම හැදුවා විවිධ වර්ගයේ ගැටලු. හරි. එහෙනම් අපි ඒ පාඩම ආරම්භයේ සිටම මූලික සංකල්ප අවබෝධ කරන ගැටලු වලට අමතරව අපි මේ අවසාන වශයෙන් විශේෂයෙන්ම බල සමතුලිතතාවයේ පාඩමේ අපි මිශ්‍ර ගැටලු කීපයක් හැදුවා. ඉතින් මිශ්‍ර ගැටලු කීපය පිළිබඳවත් ඔය අවධානය යොමු කරන්න ඕනේ. විශේෂයෙන්ම අපි අද දිනේ මාතෘකාව යටතේ ආරම්භයේදී අපි විශේෂයෙන්ම දුර සහ කෝණ අතර සම්බන්ධතාවයන් ලබා ගැනීමේ මූල ධර්මයේ විශේෂයෙන්ම එකම පාදයක දිග එකම දිග ප්‍රමාණයක් ක්‍රම දෙකකින් හොයලා සමාන කිරීම හෝ එකම බලය ක්‍රම දෙකකින් හොයලා සමාන කිරීම ආශ්‍රිත ගැටලු කීපයක් හදලා පෙන්නනවා. ඊට අමතරව අවසාන කොටසේදී විශේෂයෙන්ම ඔය විශේෂයෙන්ම සිලින්ඩරයන් තුල නැත්නම් අර්ධගෝලයන් තුල පවත්වා ඇති තවත් ගෝල හෝ සිලින්ඩර එකිනෙක ස්පර්ශ වෙලා තියෙන අවස්ථාවල ස්පර්ශ නොවී තියෙන අවස්ථාවලදී ඒවැ සමතුලිතතා පිළිබඳ ගැටලු හැදුවා. ඉතින් බොහෝ දුරට විභාගයේදී කෙටි ප්‍රශ්නයක් ලැබීමට හැකියාව තියෙන නිසා විශේෂයෙන් මේ අවසානයේ හදපු ගණන් වගේ දේවල් අපිට රූප සටහනක් දීලා ඒ රූප සටහන භාවිතයෙන් හදන්න කියලා එන්න පුළුවන්.
තේරුණානේ? ඉතින් ඒ නිසා ඔබගේ අවධානය ඒ සඳහා යොමු කරන්න ඕනේ. මොකද කිසිදු වර්ගයක ගැටලුවක් විශේෂයෙන්ම බොහෝ අය සමතුලිතතා මාතෘකාව ක්‍රමානුකූලව ආවරණය නොකරගෙන ඒක අතහැල්ලා වගේ තියෙනවා. සමහර පන්තිවලත් උගන්වන්නේ ගොඩක් අමාරු ගණන් හදන්නේ. නමුත් මොන අවස්ථාවකවත් සඳහන් වෙලා නැහැ මේක B කොටසේ රචනාමය ප්‍රශ්නයක් එන්න බැහැයි කියලා. වර්තමානයේ පැවැත්වෙන විභාග රටාව තුලදී කෙටි ප්‍රශ්නයක් එන්න නිසා බොහෝ අය ඒ කෙරෙහි දක්වන අවධානය අඩුයි. විශේෂම සංකීර්ණ ගැටලු සිරින් අවධානය යොමු කරන්නේ. මේ වගේ ගානක් වුණත් රූප සටහන් ලබා දීලා ඔය මුල් කොටස් වලින් කොටසක් දෙකක් වගේ අහන්න පුළුවන්. මේ අවසාන ලොකු ගාන අහන්න බෑ. එහෙමන රචනාමය ප්‍රශ්නයක් එනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක ඒ වගේ සංකල්ප දැනගන්න මේ රූප සටහන් ඇඳලා ඒවැ බල ලකුණු කිරීම පිළිබඳව එහෙම අවබෝධයක් ලබා ගන්න ඕනේ. ඒ සඳහා තමයි අපි මේ කරන්න ටික පැහැදිලි කරේ. ඒ නිසා ඒව පිළිබඳවත් ඔයා බලාගෙන විභාගයට යනවා නම් පුතා ඊටමත් හොඳයි. මොකද ඒ මූලධර්ම මේ ප්‍රතික්‍රියා බල ලකුණු කරන ආකාරය, මේ ප්‍රතික්‍රියා බල හොයන්න කොහොමද තර්ක කරන්න කියන සංකල්පයන් අපිට වැදගත් වෙනවා විභාගෙදී වෙනස් ආකාරයක ගැටලුවක් ආවා. ඒ සංකල්ප ටිකත් එක්ක තමයි අපි ඉදිරියට යන්න ඕනේ. මොකද මේකක්වත් කටපාඩම් කරලා හදන්න පුළුවන් ගැටලු නෙවෙයි. එහෙනම් මම හිතනවා අපි ඒ මිශ්‍ර ගැටලු කීපේ මගිනුත් ඔබට විශාල දෙයක් ලබා ගන්න හැකියාව ලැබුණා කියලා. හරි. එහෙනම් අපි එතනින් විශේෂයෙන්ම සමතුලිතතාවය පිළිබඳ මාතෘකාව සම්පූර්ණ වශයෙන්ම අවසන් කරනවා.